Good afternoon to all. මාව ඇහෙනවද? අපි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ. sorry. 27ක් විතර මේ වෙනකොට ලොග් වෙලා ඉන්නවා. ඔව් 28ක් විතර අපි ක්ලාස් එක පටන් ගන්නවා. අද අපි අමතර දවසක් කරන්නේ. මට කියන්න බලන්න මාව ඇහෙනව නේද? Can you hear me? Yes, okay, right. අපි පටන් ගමු ක්ලාස් එක. දැන් ඔයගොල්ලන්ට මතකද මම ගිය සතියේ yes, okay. ගිය සතියේ මම පාඩම් දෙකක් කියලා දිනවා මේ සතියේට. එකක් මෙන්න මේක ශ්‍රී ලංකාවේ ගෙවීම අපේ විපත්ති අනිත් එක තමයි ඒ සම්බන්ධ තියෙන මේ තියෙන PowerPoint එක. මේක මේ PowerPoint එක. මේක ඔව්. මේක අපි ඊළඟට කතා කරන්න ඕන. එතකන් කලබල වෙන්න එපා. අපි එදා කතා කරලා නතර කරපු තැන ඉඳලා ඉතුරු ටික අපි ඉවර කරන්න ඕන. කවද්ද කලින් ලෙසන් එක. මෙන්න මේ පාඩම මේ ටේබල් දෙකුත් මෙන්න මේකේ අපි මැදක් දුරට ගිහිල්ලා නතර කරා. ඔයගොල්ලන්ට මතක ඇති මේ පාඩමේ රයිට්. දැන් හරිද? මේ කට්ටිය තාම ජොයින් වෙමින් ඉන්නේ. රයිට්. වෙලාව නම් හරි. අපි අදත් වෙනදා වගේම පැය දෙකක් කරන 3 වෙනකම් ක්ලාස් එක. ඔයගොල්ලන්ට මතක ඇති මම ගිය සතියේ ලෙසන්ස් කීපයක්ම ඔයාලට එවල තියෙනවා කීපයක් කතා කරලා ඉවර කළා මේ අර එදා අතරමැදට නතර කරලා කතා කරපු එක මම කැමති ඔයගොල්ලෝ එක්ක මේ ෂෙයා කරගන්න මේ මට විනාඩියක් දෙන්න මේ වගේ මේ ටිෂර් එකක් උඩ තියලා මම තාත්තා කියලා ගහපු මග්ගේ එක හොට් වෝට් එකක් දාලා මට ගේන්න අවසන් කියන right. එතකොට අපි ඒ ලෙසන් එක නතර කරපු තැනින් පටන් ගමු. මෙන්න මේ පාඩම right. මෙන්න මේක right. බලපත්ලාභී මුදල් සමාගම් කියලා මම ටිකක් විස්තරාත්මකව කතා කරන්න ගියා මතක ඇති ඔයගොල්ලන්ට. මේක මේ පාඩම ගිය සතියේ මම මැදක් දුරට කළා. right. ඒක මැදක් දුරට කළා. ඒක මුදල් සමාගම් ගැන අපි කතා කරා. ඒ වගේම ඒගොල්ලන්ගේ නීතිමය පසුබිම මොකක්ද තියෙන නීති එක කතා කරා. විශේෂ කල්බද් සමාගම් ලීසින් කම්පැනි ඒගොල්ලන්ගේ නීතිමය රාමුව මොකද්ද? ඒගොල්ලන්ගේ ස්වභාවය මොකද්ද? කල්බදු ව්‍යාපාරවල මතක ඇති ඔයගොල්ලන්ට ගිය සතියේ මම කතා කරා. කල්බදු පාර්ශ්වකරුවන් කවුද? ඒගොල්ලන්ගේ රෝල් එක මොකද්ද? බලපත්‍ර අධිකාරිය ලයිසනින් ඔතොරිටි කවුද කල්බදු වලට? ඒගොල්ලන්ගේ වර්ග 4ක් තියෙනවා. ආයතන වර්ග 4ක් තියෙනවා කල්බදු පාසුකම් ලබා දෙන. ඒගොල්ලෝ කවුද? ඒගොල්ලන් වෙනස්කම් මොනවද? ඒවා අපි කතා කරා. right. එතකොට කල්බදු ව්‍යාපාර සඳහා මේ පනවලා තියෙන මහ බැංකුවෙන් විධානයන් නියෝග රෙගුලාසි මොනවද කියලා අපි නිකන් සඳහන් කරා විතරයි දීර්ඝව කතා කළේ නේ. ඊළඟට එතෙන්ට අපි කතා කරමු. මතකයි මෙන්න මෙතෙන් තමයි අපි නතර කරේ. බැංකු නොවන මූල්‍යායතන වලින් ලබාගත හැකි ණය පහසුකම්. right. ණය පහසුකම්. මෙතනට නේද අපි කතා කරලා නතර කරේ. කියන්න බලන්න මට ගිය සතියේ මට මතක මෙතෙන්ට අපි ආවා කියලා. right. මෙතනින්ද නේද කතා කරන් තියෙන්නේ. ද තව ඉස්සරහට ගියාද අපි? මට මතක තියෙන්නේ මෙතෙන්ට නිකන් කතා කරා වගේ. right. අපි ඩිස්කස් කරා මෙතෙන්ට කරා මෙතනලා කතා කරමු right. right. අපි බලමු බැංකු නොවන මූලය කියන්නේ non banking financial businesses institutions මගින් ලබාගත හැකි ණය පහසුකම්. කියන්නේ lending loans and advances මොනවද කියලා. දැන් අපි මේ කතා කරගෙන යමු නෝට් එකේ තියෙන කරුණු මම කියන පැහැදිලි කරමින් ඉස්සරහට යමු. අද අප සමාජයේ බොහෝ දෙනා නිතර කතා කරන මෙන්ම අපේක්ෂා කරන තවත් බැංකු සේවාවක් ගන්නේ ණය ලබා ගැනීම. බැංකු වලින් මම කියවනේ මූල්‍ය අතරමැදිකරණේ වෙන්න නම් ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් එකක් වෙන්න නම් තැන්පත් ගන්න ඕන අනික් පැත්තට ණය ලබා දෙන්න ඕන. ණය සහ අත්තිකාරම් ලබා දෙන්න ඕන. ඒතර මේකේ එක සේවාවක් තමයි බැංකු මේ අද නිතරම කතාවට ලක් වෙන බැංකු වගේ සේවාවක් තමයි ණය ලබා ගැනීම. බැංකු නොවන මූල්‍ය අතරත් ණය දෙනවා. අපි දැන් අපේ විශේෂ මාතෘකාව බැංකු නොවන මූල්‍ය අතර මගින් ලබාගත හැකි ණය පහ. නමුත් මේ නෝට් එකේ ඇතුලේ බැංකු මගින් කියලා තිබ්බට ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න එපා. මේ අපි කතා කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබා දෙන ණය පහසුකම්. බැංකුත් ඇතුළේ බැංකුත් එහෙම දෙනවා. බැංකු නොවන මූල්‍ය ආයතනත් මේ වගේ ණය පහසුකම්. ඒ නිසා කලබල වෙන්න එපා. මේ දෙගොල්ලම ණය ලබා දීමෙන් ණය සහ අත්තිකාරම් ලබා දීමේදී එකම ආකාරයට එකම වර්ගයේ ණය වර්ග ණය සහ අත්තිකාරම් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. බැංකුව වල එක් මූලික ව්‍යාපාරයක් වුණේද ණය ලබා දීම. බැංකුව non banking ඒවත් ඇතුළේ ණය ලබා දීමෙන් තොරව බැංකු පවත්වාගෙන යන්න නොහැක. එහෙත් ණය ලබා දීමේදී
බැංකු සලකා බලන ලබන මූලික කරුණ නම් ඔවුන් ණය ලෙස ලබා දෙන්නේ අතිරික්ත මුදල් ඇති අය ඔවුන් වෙත තැන්පත් කරන මුදල් බවත්. අපි දන්නවා ඒක. දැන් මම කියවනේ ඉන්ටර්මීඩියේෂන් එකේදී වෙන්නේ වැඩිපුර සල්ලි දෙන එක මුදල් තැන්පත් හැටියට බාරගෙන මුදල් අවශ්‍යයට ණය හැටියට ලබා දෙන එක. එතකොට ඒක තමයි බැංකුව කරන්නේ. අනිත් මූල්‍ය ආයතනත් ඒක තමයි කරන්නේ. එතන මෙතන මේ කියන්නේ විස්තරේ. අතිරික්ත මුදල් ඇති අය ඔවුන් වෙත තැන්පත් කරන මුදල් බවත් එම මුදල් ඔවුන් ආපසු ඉල්ලා සිටි විටක හෝ අදාළ ගිවිසුම පරිදි ආපසු ඔවුන් වෙත ලබා දීමට බැංකුව බැඳී සිටින බව. අනිවාර්යෙන් මූල්‍ය ආයතන බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේ මුදල් ඉල්ලු විට ආපසු ලබා දෙන්න බැඳලා ඉන්නවා. ඒ අනුව ණය වශයෙන් ලබා දෙන මුදල් ආපසු ලබා ගැනීමට හැකි වෙන පරිදි ණය ලබා දීම තම මූලික වගකීම බවත්. එතකොට ඒගොල්ලෝ මේන් රෙස්පොන්සිබිලිටි එක ණය ලබා දීම ආපසු අය කරගත හැකි ආකාරයට. රයිට්? එම නිසා බැංකු ණය ඉල්ලුම් කරන පුද්ගලයන් බැංකුවට ඉතා විශ්වාසදායක පුද්ගලයන් විය යුතුයි. එම විශ්වාසය තහවුරු කිරීමේ ප්‍රධානම කාරණය වන්නේ සාර්ථක ගිණුමක් පවත්වාගෙන යාමයි. එතකොට ගනුදෙනුකරුගේ විශ්වාසවන්තභාවය බලන්නේ කොහොමද? සාර්ථක ගිණුමක් පවත්වාගෙන යාම හරහා. එම නිසා ණය මුදලක් ඉල්ලා බැංකුවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුගේ ණය නිලධාරී හෝ කරුණාකරු මුලින්ම අසුන් ලබන ප්‍රශ්නය නම් ඔබ අප බැංකුව සමග ගිණුමක් පවත්වාගෙන යන්නේද යන්නයි. මේවා මේ බැංකර්ස්ලා මෙතන ඉන්නවා. ඔගොල්ලෝ දන්නවා බැංකර්ස්ලා මෙතන ගොඩක් ඉන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ සාමාන්‍ය කාරණා මේ අපි මේක එක විදිහකට පෙළ ගස්සලා ඔයගලන්ට ඉදිරිපත් කරනවා. බැංකුවක් වෙනත් මූල්‍ය ආයතනයක් මූල්‍ය අතරමැදි කරන ඉදෙද්දී තැන්පත් කරවන්ගේ සල්ලි තමයි ණය ලබා දෙන්නේ ණය සහතිකාරම් වශයෙන්. එතකොට ඒ සඳහා ගනුදෙනුකරුවන් තෝරා ගැනීමේදී ඒ ණය මුදල් ආපසු අය කරගන්න පුළුවන් ආකාරයට විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන්නේ ක්‍රමවේදය තමයි විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් තෝරා ගැනීම. විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් තෝරා ගැනීම ප්‍රධානම මාර්ගය තමයි ඉස්සෙල්ලාම හොයලා බලනවා එම ණය මුදල ඉල්ලුම් කරන පුද්ගලයා අදාළ මූල්‍ය ආයතනයේ ගිණුම් හිමියෙක්ද එනත සාර්ථක ඒ මූල්‍ය ආයතන සමග බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, කල්බත් සමාගමක් වෙන්න පුළුවන්. ඒ ඇත් එක සාර්ථක ගනුදෙනු කරන පුද්ගලයෙක්ද? එයාගේ ඉතිහාසය කොහොමද? එයා හොඳට කලින් ලබාගත් ණය ගෙවලා තියෙනවද? ඒ වගේම වෙනත් මූල්‍ය සේවාවන් පහසුකම් ලබා ගන්නවද? ආදී වශයෙන් ඒ ගනුදෙනුකරුගේ පෙර කටයුතු පිළිබඳ ඒගොල්ලෝ හොයලා බැලීමක් කරනවා. ඒක තමයි සාර්ථකව ණය ආපසු අය කර ගැනීමට තියෙන පළවෙනිම පියවර හැටි තබන්නේ ගනුදෙනුකරු සාර්ථකව අප සමග ගනුදෙනු කරන අපගේ ගනුදෙනුකරුවෙක්ද කියලා හඳුනා ගැනීම. රයිට්? මේක ඊටාම සරලයි. රයිට්? රයිට්. කිසියම් පුද්ගලයෙකු බැංකුවේ පවත්වාගෙන යන ගිණුම ඔහුගේ ආදායම් වියදම් රටාව පෙන්눔 කරන කැඩපතයි. ඒකත් තව කතන්දරයි. ඒතර account එකක් බැලුවම පේනවා එයාගේ කොහොමද transaction pattern එක කියලා. කොච්චර තැන්පත් කරනවද, කොච්චර මුදල් ගිණුමට එනවද, කොච්චර මුදල් වියදම් කරනවද ආදී වශයෙන් බලන්න පුළුවන්. පළපුරුදු බැංකු නිලධාරියෙකුට යම් පුද්ගලයෙකුගේ ගිණුම මෙහෙයුම් ලැබ ඇති ඒ කියන්නේ පළපුරුද්දක් තියෙන බැංකු නිලධාරියෙකුට එයාගේ ගිණුම මෙහෙයවලා තියෙන ආකාරය බැලුවම හිතා ගන්න පුළුවන් කොහොමද එයාගේ transaction history එක කියලා. එබැවින් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකු කිසියම් කාලයක් අවම වශයෙන් මාස 6ක්වත් අදාළ බැංකුව සමග සාර්ථක ගිණුමක් පවත්වාගෙන යාම ප්‍රයෝජනවත් වනු ඇත. උදාහරණයක් වශයෙන් යම් පුද්ගලගේ ඉතිරි කිරීමේ ගිණුමක් සලකා බලමු. දැන් මේ උදාහරණ මම කියවන්න ඕනේ නැහැ. මේවා කියනකොට තේරෙනවා. තවත් උදාහරණයක් විදිහට පල්ලෙහා තියෙනවා ජංගම ගිණුමක් සඳහා මෙතන මාසික අවස්ථා කීපයකදී යම්කිසි මුදල් තැන්පත් කිරීමක් සිදු වන අතර එම තැන්පත් මුදලට සමාන ආකාරයේ මුදල් ප්‍රමාණයක් සඳහන් නිකුත් කරනු ලබන චෙක් පත්වලට ගේම් සිදුවීමක් ගිණුමේ ශේෂය අවම මට්ටමේ පවත්වාගෙන බවත් උපකල්පනය කරමු. ඉහත දැක්වූ අවස්ථා දෙකේදීම අපට පැහැදිලි වන කරුණක් නම් අදාළ ගිණුම් හිමියාට ඉතිරි කිරීමට තරම් ප්‍රමාණවත් ආදායමක් නොමැති බව හෝ ඔහු ඉතිරි කිරීම සඳහා උනන්දුවක් නොමැති අයෙකු බවත්ය. අන්න ඒකයි. එවැනි අවස්ථාවකදී අදාළ කරුණාකරු මෙවැනි ගනුදෙනුකරුට ණය නිකුත් කිරීමේ තීරණයක් ගැනීමට පෙර ඔහුගේ ආදායම් වියදම් තොරතුරු සහ ආදායම් ප්‍රභවයන් පිළිබඳ විවිධ ප්‍රශ්න කිරීම සිදු කරන ඔක තමයි ගනුදෙනුකරුවෙක් එක්ක ආරම්භ කරන පළවන ට්‍රාන්සැක්ෂන් එකක් කරන ණය මුදලක් ලබා දෙන්න ඉස්සෙල්ලා කරන පළවනම ගනුදෙනුව. එයාගේ තොරතුරු පිළිබඳ ප්‍රශ්න කිරීම. මෙවැනි කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති බැවින් බොහෝ පුද්ගලයන් අප කොතෙක් කල ගිණුමක් පවත්වාගෙන සිටිනත් බැංකුව විසින් අපට ණය ලබා දෙන්නේ නැත යනුවෙන් තීරණ වලට එළඹෙන අවස්ථා අප දැක ඇත. මේ ආදී වශයෙන් මේ විස්තරේ පල්ලෙහාට තියෙනවා. ඔයගොල්ලන්ට මේක පල්ලෙහාට කියව ගන්න. මම කොහොම මෙතන කියවන්න අවශ්‍ය නැහැ. මේක සරලව තියෙනවා. රයිට්? මොකද්ද වෙන්නේ කියලා.
රයිට් පැහැදිලිද මේ විස්තරේ පල්ලෙහාට කියව ගන්න මොකද මෙහෙම ඔක්කොම කරන්න ගියොත් මට මේ ලෙසන්ස් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ අපිට තියෙන සීමිත කාලයක් මේ කාරණා සටහනේ පැහැදිලිවම කියලා දෙනවා කොහොමද ගනුදෙනුකරුවෙක් සම්බන්ධ බැංකුව ක්‍රියාත්මක වෙන ආකාරය මුලින්ම හොඳ ගනුදෙනුකරුවෙක් අඳුර ගන්න ආකාරය ගිණුම් පරීක්ෂා කිරීම එයාගෙන් ප්‍රශ්න අහසලා විමසලා තහවුරු කරගෙන මේ ආදි වශයෙන් ඒ දේවල් බලන්න පුළුවන් ඊට පස්සේ අපි දැන් බලනවා ඊළඟට යනවා අපි ඊළඟ කොටසට මේ පාඩමේ මේ විදිහට මොනවද ලබා දෙන්න පුළුවන් ණය වර්ග කියලා. බැංකුවක් වෙන්න පුළුවන් මුදල් සමාගමක් ඕන මූල්‍යයි. ව්‍යාපාරික ණය. විශේෂයෙන් මුදල් සමාගම් විසින් වැඩි අවදානමක් දරමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වන පුද්ගලයන්ට ඉහළ පොලි අනුපාතයක් යටතේ ණය පාසුකම් සපයනු ලබන අතර මෙම ව්‍යාපාරිකයන් ඉහළ අවදානම් දරන රිස්ක් ලවර්ස් මම කලින් කිව්වා රිස්ක් ලවර්ස්ලා කියන්නේ කවුද කියලා. ලෙස හැඳින්වේ. ඉහළ අවදානම් මත ඉහළ ප්‍රතිලාභ යන සිද්ධාන්තයේ මත මෙම පහසුකම් ලබා දෙන අතර high risk high return මෙමගින් ආර්ථික ක්‍රියාකාරීත්වයට රැකියා සම්පාදනයට මෙන්ම ආදායම් උත්පාදනයටද දායකත්වය සපයයි. මේ ව්‍යාපාරික නෑ business loans right මං කියන එක ඔයාලට අවබෝධයක් ඇති. මේ විශේෂයෙන් මුදල් සමාගම් right මුදල් සමාගම් clear to all මේ අපි කතා කරන් යන්නේ මොනවද? බැංකුව වගේම අනිකුත් මූල්‍ය ආතන පොදුවේ ගත්තම මූල්‍ය ආතන වලින් ලබා ගන්න පුළුවන් ණය පහසුකම් මොනවද කියලා right වර්ග. දැන් අපි ව්‍යාපාරික ණය කතා කරා. එතෙන්දී ගොඩක් මුදල් සමාගම් නම් කරන්නේ ගොඩාක් අවදානම් දරන අය තමයි මුදල් සමාගම් සමග ගනුදෙනු කරන්නේ. අපි කිව්වා රිස්ක් ලවර්ස්ලා. ඒක රිස්ක් ප්‍රීමියම් එකක් එක්ක ගොඩක් වෙලාට ඉහළ පොලියකට වෙන්න පුළුවන් සමහරට. හැබැයි ඉක්මනින් කඩිනමින් මේ මුදල් ලබා දීම සිදු කරනවා. හැබැයි ඉක්මනින් ගනුදෙනු කරුව අඳුර ගන්නවා, ඉවැලුවේට් කරනවා. ඒ ඔක්කොම කරලා ඉක්මනින් ලබා දෙනවා. දැන් මෙතන බැංකර්ස්ලා ඉන්නවා. රයිට්? මම දන්නවා මෙතන බැංකර්ස්ලා ඉන්නවා. මට කියන්න බලන්න මෙතන මම දැක්ක BOC ඉන්නවා, HNB ඉන්නවා, සම්පත් ඉන්නවා, සෙලාන් ඉන්නවා, NSB ඉන්නවා. ගොඩක් බැංක්ස් හිටියා. ඒ ඕගොල්ලෝ මට නිකන් රෆ්ලි කියන්න බෑ ඕගොල්ලන් ලෝන් ෆැසිලිටි එකක් දෙන්න ඕගොල්ලන්ගේම කස්ටමර් කෙනෙකුට. ඕගොල්ලන් එක ගනුදෙනු කරන බැංකුවේම ගනුදෙනු කරුවට. ඒතර ගනුදෙනු කරුව අඳුරනවා. know your customer. ඕගොල්ලන්ට ගනුදෙනු කරුව අඳුර ගන්න පුළුවන්. දැන් තමයි ඕගොල්ලන් ගනුදෙනු කරුවේ. right? එහෙම කෙනෙකුට එයාගේ ව්‍යාපාරික අවශ්‍යතාවය බිස්නස් ලෝන් එකක් වගේ දෙනවනම් කොච්චර කාලෙකින් ඕගොල්ලෝ බිස්නස් ලෝන් එක රිලීස් කරනවද? ඩිස්බර්ස් කරනවද? එයාගේ ඇප්ලිකේෂන් එක ආවට පස්සේ. සමහර 1 by 1 කියන්න බෑන කට්ටිය. කොච්චර within 1 day within 2 days within 1 week කොහමද ඕගොල්ලන්ගේ බැංක්ස් වල කොහොමද කියන්නේ අයිඩියා එකක් තියෙනවද ඕගොල්ලන්ට කොහොමද දෙන්නේ කියලා මම මේ මුදල් සමාගම් එක සංසන්දනයක් කරන්න හදන්නේ ඕගොල්ලන්ට මේ පාඩමට හෙමින් අපි ඇතුල් වෙනවා ඒ සමහර දේවල් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ ඕගොල්ලන්ගේ බැංකුව වල ඕගොල්ලන්ගේ මූල්‍ය ආදන කොච්චර කාලෙකින් දෙනවද බිස්නස් ලෝන් එක කියන්න බෑන කට්ටිය බැංකර්ස්ලා ඉන්නවා මෙතන රෙස්පොන්ස් කරන්න බෑ රෙස්පොන්ස් කරන්න මම අහනවනේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බැංක්ස් වල කොහමද කොච්චර කාලෙකින් ලෝන් එකක් රිලීස් කරනවද අයිඩියා ගන්න නැද්ද කාටවත් මේ බැංකර්ස්ලා ඉන්න කොට මෙතන දැන් මට මේ දැම්මනේ ඉතින් සම්පත් බැංක් සෙලාන් බැංක් HNB NSB BOC People's Bank right HDFC එතකොට ඔහොම හිටියනේ කට්ටිය අද නැද්ද ඒගොල්ලෝ කොච්චර කාලයක් යනවද ඔයගොල්ලන් අදහසක් නැද්ද හොයලා බලන්න ඕගොල්ලන්ගේ බැංකුවල කොච්චර කාලෙකින් ලෝන් එක බිස්නස් ලෝන් එක රයිට් මම කතා කරන්නේ බිස්නස් ලෝන්ස් ගැන රයිට් ඔයගොල්ලෝ බිස්නස් ලෝන්ස් දෙනවනේ රයිට් හරි ඊළඟ පුද්ගලික සුරකුම් මත ලබා දෙන්න අය පුද්ගලික සුරකුම් මත ව්‍යාපාරික කටයුතු සඳහා දේපල සුරකුම් මත ඉහළ වටිනාකම යුත් ණය ලබා දීම මෙන්ම ඒ කියන්නේ කොලැටරල් තියාගත්තොත් ඉහළ වටිනාකම යුත් ණය ලබා. ඒ කියන්නේ high value transaction high value ඉහළ වටිනාකම යුත් loans වලට දේපල සුරකුම් තියා ගන්නවා collateral වලට. ඒ වගේම පුද්ගල ඇප මත පාරිභෝගික කටයුතු මෙන්න සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා පුද්ගල ඇප දෙකක් මත මේ ණය ලබා දෙයි. රාජ්‍ය සේවයේ සිටිනන්ගේ සහතික කළ වැටුප් ලේඛන නැතහොත් වෙනත් ආදායම් හිමියාගේ ආදායම් තහවුරු කිරීම මත මෙවැනි ණය පහසුකම් ලබා දෙයි. මේ වගේ ඔයාලා දන්නවා. පුද්ගලික ඇප සුරකුම් මත ලබා දෙයි. මේ මොනවද මේ ණය වර්ග කියලා අපි කතා කරන්නේ right? ඒවත් ඕගොල්ලෝ කරන්නේ. ඊළඟට රන් ණය උකස් සේවාව. මේක වෙනම පාඩමක් අපිට තියෙනවා. ගෝල් පෝනින් මේවත් කරනවා ගොඩක් බැංකුත් කරනවා, මුදල් සමාගම් කරනවා. ඒ වගේම අනිකුත් මූල්‍ය ආයතන කරනවා, විශේෂ බැංකු, වාණිජ්‍ය බැංකු, මුදල් සමාගම් ඒගොල්ලෝ මේ පෝනින් කරනවා. පෝනින් බිස්නස්. ඒතකොට ඒකේ කෙටි කාලින අරමුදල් ආශ්වාසන තමයි මේ රන් බාණ්ඩ උකස් කියලා මිනිස්සු මුදල් ගන්න. හදිසි අවශ්‍යතාවයන්, අසනීප, ලෙඩ රෝග, ගොවිතැන් කටයුතු වෙනත් හදිසි අවශ්‍යතාවයන්ට ඒතකොට උපරිම මාස 12ක් දක්වා තමයි මේකේ පහසුකම ලබා. ඒතකොට මාස 12ක් යන ඉස්සෙල්ලා හෝ මාස 12ක් ඇතුළත පොලිය ගෙවලා පොලියත් සමග
මුදල ගෙවලා මේ මුදල් බේර ගන්න. නැත්නම් අඩුතරමේ පොලියවත් ගෙවලා මේක මේ නැවත කන්ටිනියු කරන්න ඕනේ. ඒ කියන්නේ මාස 12ක වගේ කෙටි කාලයකට තමයි මේ ණය මුදල් ලබා දෙන්නේ. එම කාලයකුත් වූ පසු පොලිය ගෙවීමෙන් පහසුකම පොලිය ගෙවීමෙන් පහසුකම අලුත් කර ගැනීම හෝ සම්පූර්ණ මුදලම ගෙවා භාණ්ඩ නිදහස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ පෝනි. මේ සම්බන්ධ වෙනම පාඩමක් තියෙනවා අපේ. ඒ පාඩමේදී අපි මේක දීර්ඝව කතා කරනවා කොහොමද මේ ලක්ෂණ මොනවද අවදානම් මොනවද ඒවා අපි වෙනම කතා. මේ සඳහා ලබා දෙන අත්තිකාරම් මුදල රන්වල අගය කැරට් ප්‍රමාණය වෙළඳපොළ මිල සහ භාණ්ඩවල හිමිකාරීත්වය යන කරුණු මත රඳා පවතී. මෙන්න මේ ප්‍රධාන කාරණා තුනක් තමයි මේ වගේ අත්තිකාරම් රඳා පවතින. කැරට් ප්‍රමාණය. يعني වෙළඳපොළ රත්තරන් මිල. මේ දවස්වල රත්තරන් මිල ටිකක් ගන්න වැඩි. භාණ්ඩවල හිමිකාරීත්වය ඕනර්ෂිප් එක. ඒවමත් තමයි රඳා පවතින ලබා දෙන අතේ. උකස් කිරීමේ කටයුතු සඳහා බලපත් ලබා දීම. අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කරන ලබන අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකුව අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මේ සඳහා අදාළ වේ. ඒ සඳහා ගයිඩ්ලයින් එකක් තියෙනවා සෙන්ට්‍රල් බැංකින් දාලා බැංකුව වලට. බැංකුව වලට පමණ දැන්ට දාලා තියෙන්නේ. නමුත් මුදල් සමාගම් මෙහෙමත් ඒක ෆලෝ කරන්න පුළුවන්. ඒ විදිහට ඔය කටයුතු සිද්ධ වෙනවා. මොනවාද? රන් ණය උකස් ඒවා. ඊට කල්බදු පහසුකම් ලීසින්. අපි ඊට කලින් ලීසින් පහසුකම් ගැන කල්බදු පහසුකම් ගැන කතා කරා. ඒක තව ණය වර්ගයක්. කල්බදු ආයතන ගැන අපි කතා කරා. කල්බදු වල ස්වභාවය කතා කරා. කල්බදු පාර්ශ්වකරණ කතා කරා. එතකොට මෙන්න මේ පහසුකම් ලබා දීමක් කරනවා කවුද? මූල්‍ය ආයතන. මුදල් සමාගමුත් කරනවා, වාණිජ්‍ය බැංකුත් කරනවා, විශේෂ බැංකුත් කරනවා. ඒගොල්ලොත් මේ පහසුකම් ලබා දෙනවා. කල්බදු සමාගමුත් කරනවා. එතකොට මෙන්න මේ නීතිමය තත්ත්වය අපි කලින් කතා කරා 2000 අංක 56 දරන කල්බදු පනත මගින් තමයි පාලනය වෙන්නේ. රයිට්? මේ ටික කියව ගන්න. මේක ආයි කලින් කතා කර කරුණු තමයි තියෙන්නේ. 아무ත් දේවල් නැහැ. රයිට්? කල්බදු පහසුකම්. කුලිසින් නක්කර පහසුකම් hire purchase. මේක බැලුව බැලමට නම් එක වගේ පේන. නමුත් මේකට අදාළ මේ තත්ත්වය වෙනස්. මේකේ නීතිමය තත්ත්වය බලපෑම් 1982 මේ තියෙන්නේ 82 අංක 29 දෙන පාරිභෝගික ණය පනත. Consumer Credit Act එක තමයි මේකේ applicable law එක. කල්බදු සඳහා 2000 අංක 56. right? පොලිසින් නක්කර ගිවිසුම යනු නීත්‍යානුකූල ගිවිසුමක් යටතේ භාණ්ඩ කුලියට දෙනු ලබන. එක වූ මුදලක් කාලීන වාරික වලින් ගෙවනු ලබන. භාණ්ඩයේ අයිතිකරු විසින් භාණ්ඩයේ සන්තකයේ කුලියට ගන්නාට පවරන. ගිවිසුමට අනුව තම අවශ්‍යතාවයන් තම මනාපයන් ඉටු කර ගැනීම ඉඩ සලසන අවසාන වාරිකයේ ගෙවීමෙන් පසුව භාණ්ඩයේ අයිතිය කුලියට ගන්නාට සංක්‍රමණය වන ගිවිසුමක්. ඕක තමයි මේකේ තියෙන අර්ථ නිරූපණය. කුලිසින් නක්කර ගිවිසුමක් කියන්නේ right? මේකේ applicable law එක 82 අංක 29 දරන පාරිභෝගික ණය පනත right? මේකේ ප්‍රධානම අරමුණ තමයි මේ අගහරිය තියෙනවා භාණ්ඩයේ හිමිකරුගෙන් සිදුවන යම් අසාධාරණ කොන්දේස වලින් කුලියට ගනු ලබන ආරක්ෂා කිරීම තමයි මේ පනතේ ප්‍රධානම අරමුණ. ඔයගොල්ලෝ මේක කියව ගන්න. කුලිසින් නක්කර ගිවිසුම right? ඒක අපිට එහෙම කතා කරන්න පුළුවන්. ඊළඟ අනිත් පහසුකම් වර්ගේ ওই විදිහට පහසුකම් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරික ණය, ඒ වගේම පුද්ගලයා පමත ලබා දෙන ණය, රන් ණය උකස් සේවා, කල්බදු, කුලිසින් නක්කර ආදී වශයෙන් සෑම මූල්‍ය ආයතනයක් විසින්ම එවැනි මූල්‍ය පහසුකම් ණය සහ අත්තිකාරම් ලබා දෙනවා. හරිද? ක්ලියර්? ඒ ටික ක්ලියර්ද? ඔයගොල්ලෝ දන්නවා මේ බැංකස්ලා මේ ඔක්කොම දන්නවා. දැන් බබ්බු වගේ ඉන්නව සද්ද නැතුව. උනාට ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. right? clear to all? Clear? right? දැන් අපි කතා කරේ ණය සහ අත්තිකාරම්. නැත්නම් පහසුකම්. credit facilities මොනවද? ඊළඟට අපි කතා කරන්නේ තව පැත්තක්. right? මම අහෙන්නේ නැද්ද ඔයගලන්ට? right. බැංකු නොවන මූල්‍ය ආයතන වලින් ලබාගත හැකි තැන්පතු පහසුකම්. දැන් අනිත් පැත්ත. මූල්‍ය අතරමැදි කරන්නේ ණය දෙන්නත් ඕනේ, ඒ වගේම තැන්පත් ලබා ගන්නත් ඕනේ. ඒක මොකක්ද කියලා ඊළඟට බලන්න. තැන්පතු පහසුකම්. බලපත්ලාභී මුදල් සමාගම් ඉතිරි කිරීමේ ගිණුම් මෙන්ම ස්ථාවර තැන්පතු ගිණුම්ද පවත්වාගෙන ලබන අතර. මුදල් සමාගම් ඉතිරි කිරීමේ ගිණුම් ඒ වගේම ස්ථාවර තැන්පතු ගිණුම්ද පවත්වාගෙන යනවා. පැවරිය නොහැකි තැන්පත් සාධි non transferable deposit certificate ලබා දෙනවා. මේවත් පවත්වාගෙන යනවා. මේ වර්ග තුන තමයි මේගොල්ලෝ කරන්නේ. මවුද? මුදල් සමාගම්. ඉතිරි සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ඒ වගේම පැවරිය නොහැකි තැන්පතු සාතික. ඊළඟ බැංකු තැන්පතු සෑම තරාතිරම පුද්ගලයන්ට එකසේ වැදගත් වන මූල්‍ය උපකරණයක්. බැංකුව විසින් සිදු කරන්නේ මුදල් ව්‍යාපාරයක්. අපි දන්නවා මුදල් ව්‍යාපාරයෙන් අපි කතා කරා. එනම් ආර්ථිකයක අතිරික්ත ඉපැයීම් ඇති අංශයන්ගෙන් තැන්පතු වශයෙන් නෙක්ලස් කර ගන්නා මුදල් කරන මුදල් ණය මුදල් සඳහා ඉල්ලුම ඇති හේත් මූල්‍ය සම්පත් හිඟ
සහ ආයෝජන සඳහා කැමැත්ත ඇති අංශ වෙත ලබා දීම බැංකුවල මූලික කාර්යය. බැංකුත් එහෙමයි. බැංකු නොවන මූල්‍ය ආයතනත් එහෙමයි. ඔක්කොම කරන්නේ මේකම කාර්යය. රයිට්? මූලික කාර්යය. මෙම ක්‍රියාදාම ඉටු කිරීම මගින් බැංකුව නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන සිය පැවැත්ම සඳහා සහ බැංකු අයිතිකරුවන්ට ලාභ උපයා දීම සඳහා කටයුතු කරනවා. මේ වගේ විස්තරයක් පල්ලෙහාට තියෙන මේක සරලව මම කලින් කියපු කාරණාව තමයි තියෙන්නේ. ඒතර බැංකු විවිධාකාර ගිණුම් ක්‍රම මහජනයාට ඉදිරිපත් කරනවා. ඉතිරි කිරීම, ස්ථාවර තැන්පත් මේ තියෙන විවිධාකාර ගිණුම්. ඉතිරි කිරීම, ස්ථාවර තැන්පත්, ජංගම ගිණුම් ආදී වශයෙන් ඒවා විවිධාකාරයි. ඒතර බැංකුවක් ගිණුමක් ආරම්භ කිරීමට පෙර සලකා බැලීමේ මූලික කරුණ වන්නේ අදාළ ගිණුම විවෘත කිරීමෙන් Taman අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ හොඳින් සිතා බැලීම. ඒ කියන්නේ බැංකුවක ගිණුමක් මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කරන පුද්ගලයා ආරම්භ කරන ඉස්සෙල්ලා බලන්න ඕන මොන ආකාරයේ ගිණුමක්ද මොන වර්ගයේ ගිණුමක්ද අපි විවෘත ගන්න ඕන කියලා. පුද්ගලයෙකුට සිය වැටුප් හෝ මාසිකව ලැබෙන කිසියම් මුදලක් තැන්පත් කර එදිනදා වීදම් සඳහා මේ මුදල් ලබා ගැනීමත් එසේ වීදම් කිරීමෙන් අනතුරු ඉතිරි වන ශේෂය ඉතිරි කිරීමක් ලෙස පවත්වා ගැනීමට සාමාන්‍ය ඉතිරි කිරීම ගිණුමක් ප්‍රමාණවත් විය හැකියි. ඒකට මේ වගේ දෙයකට නම් පර්පස් එක ඒක නම් normal savings account එකක් හොඳයි. එමෙන්ම සතියක් වැනි කාලයක් තුලදී මුදල් ආපසු ගැනීමේ වාර ගන්න වැඩි වන්නේ නම් ගිණුමක පවතින ශේෂයට පොලී ගෙවීමක් සමහර අවස්ථාවල සිදු නොවේ. ඒ කියන්නේ සතියකට එකවර වතාවට වඩා ට්‍රාන්සැක්ෂන් කරොත් සමහර වෙලාවට ඉතිරි කිරීම ගිණුම් වල පොලිය හම්බෙන්නේ නැහැ. දැන්ට සියලු බැංකු පාහේ සිය ගිණුම් සියල්ල පරිගණකගත කර පවත්වා යන බැවින් ඕගොල්ලෝ කම්පියුටරයිස් කරලා තියෙනවා. ගිණුමේ දෛනික ශේෂයට පොලී ගෙවීමේ හැකියාවද පවතී. එය ගනුදෙනු කරුන්ට වාසදායක තත්ත්වයක්. ඒක අපි දන්නවා. එමෙන්ම Tamanට එකවර ලැබෙන මුදලක් මාස 3ක් හෝ ඊට වඩා වැඩි කාලයක් තැන්පත් කර තැබීමේ හැකියාව ඇතනම් එසනා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම යෝග්‍යයි. ඒ පර්පස් එක අනුව ගිණුම වෙනස් වෙන්න පුළුවන්. ස්ථාවර තැන්පත් සඳහා තැන්පත් කාලය අනුව පොලි අනුපාතයන් වෙනස් වන අතර ඒ කාලය අනුව මාස 3 මාස 6 අවුරුද්ද ආදී වශයෙන් කාලය අනුව පොලි අනුපාතයන් වෙනස් වෙන්න පුළුවන්. අතර තැන්පතු කල්පිරීමෙන් පසුව හෝ මාසිකව පොලි මුදල් ලබා ගැනීමේ හැකියාව දෙන මේ විශේෂ ලක්ෂණ මොනවාද? පොලි අනුපාතයන් ස්ථාවර තැන්පත් කිරීමේ කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට ආපසු ලබා ගන්න පොලිය මාසිකව වෙන්න පුළුවන්, කල්පිරීමෙන් වෙන්න පුළුවන්. ඒ අනුව මේක වෙනස් වෙනවා. මුදල් තැන්පත් කිරීමට පෙර මෙම කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම තුළින් මුදල් තැන්පත් කරන්නාට වඩා වාසිදායක ක්‍රමයක් තෝරා ගැනීමට හැකියාව ඇත. වඩා වාසිදායක ක්‍රමයක් තෝරගන්න හැකියාව තියෙනවා. ඒක එයා තේරුම් ගන්න ඕන මම යන්න ඕන ඉතිරි කිරීමේ ගිණුමකටද ස්ථාවර නැත්නම් කාලින තැන්පතු ගිණුමකටද කියලා. තවද වෙළඳ ව්‍යාපාරයක් හෝ වෙනම ආදායම් විපීමේ වෘත්තියක නියැලෙන පුද්ගලයෙකුට ජංගම ගිණුමක් අපි දන්නවා ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ වාණිජ්‍ය බැංකුව පමණයි. අපි මේ වෙනස්කම් කතා කළා. මුදල් සමාගම් වලත් නැහැ, විශේෂ බැංකු වලත් නැහැ. ඒතර මේක මේ වගේ ගිණුම් පවත්වන්නේ ජංගම මේ වාණිජ්‍ය බැංකු වල. ඒ වගේ අයට ජංගම ගිණුමක් පවත්වා ගැනීම වඩා ප්‍රයෝජනවත් වන අතර ජංගම ගිණුම් බැලට පවතින ශේෂයට පොලී ගෙවීමක් සිදු නොවන අතර ඔයගොල්ලෝ දන්නවා ඒකට පොලී ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. Tamanට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවිට අයිරා පහසුකමක් ලබා ගැනීමේ හැකියාව දෙගෙන ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ගන්න පුළුවන්. මෙම ගිණුම් හිමියන්ට ඇති බැවින් ව්‍යාපාරිකයන් අතර ජංගම ගිණුම් ඉතා ජනප්‍රිය ගිණුම් වර්ගයකි. ඒ වගේ මේවා තියෙන විශේෂ ලක්ෂණ මේ ගිණුම් වර්ග මොනවද? ඒ වගේ ලක්ෂණ මොනවද? පොලී ලැබෙන්නේ කොහොමද? පොලී ලැබීම වෙනස් වෙන්නේ කොහොමද? ආදී දේවල් තමයි මේ කතා කරන්නේ. මේ ඔයගොල්ලෝ දන්නවා, බැංකර්ස්ලා දන්නවා. නමුත් බැංකර්ස්ලා නොවන මේ ක්ලාස් එකේ ඉන්න නිසා ඒගොල්ලෝ දැනගන්න ඕන. රයිට්? මේවා හරිද? මේවා ක්ලියර් නේද ඔයගොල්ලන්ට? දැන් කියන්න බෑ. මේ කතා කරන ඒවා ගැන මොකද කියන්නේ ඔයගොල්ලෝ? මේ බැංකර්ස්ලා නම් මේවා දන්නවා. මොකද බැංකු නොවනත් මෙතන ඉන්නවා. රයිට්? ක්ලියර්? බොහොම සරල දේවල් අපි කතා කරන්නේ. රයිට්? clear udumi dilini okay right අනිත්තර තේරෙන්නේ නැති right ඒක නිශ්ශබ්ද වෙන්නේ හරි right sorry එතකොට මේ කාරණා ගැන ඔයගොල්ලෝ කියව ගන්න අවශ්‍යයි මේ විදිහට විස්තර කරලා තිනවා පල්ලෙහාට right ඒතර ජංගම ගිණුමක් පාත්තන නම් මාසික ගිණුම් ප්‍රකාශය ලබා ගන්න පුළුවන්. ඒ ආදී විස්තර මේක සම්පූර්ණයෙන්ම ඒ ජංගම ගිණුමට අදාළ විස්තර ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. ඒ ලක්ෂණ මොනවද? පොලි ලැබෙනවද නැද්ද? ඒ ආදී කාරණා ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ මීට අමතරව බැංකුව විසින් සිය ගනුදෙනු කරන සඳහා තවත් විශේෂ තැන්පතු ක්‍රමයක්ද හඳුන්වා දී ඇත. මේවා
කාලයෙන් කාලයට බැංකුවෙන් බැංකුවට වෙනස් වන නම් වලින් හඳුන්වනු ලැබුවද? ඉතිරි කිරීම සඳහා හඳුන්වා දෙන තැන්පතු ක්‍රම බව අවබෝධ කරගත යුතුයි. ඒ කියන්නේ සේවිංස් වලට නොඑක් ප්‍රොඩක්ට්ස් and services එක එක බැංකු වලින් එක මූල්‍ය ආයතන වලින් මුදල් සමාගම් වලින් හඳුන්වා දෙනවා. ඒවා අතර ළමා ඉතිරි කිරීමේ ගිණුම්. කියන්නේ savings accounts for children. ඉතින් වැඩිහිටියන් සඳහා මේ senior citizens විශේෂ ගිණුම්. කාන්තාවන් සඳහා වනිතා ගිණුම්, රැකියාවල නියුක්ත අය සඳහා වන ගිණුම් ආදී වශයෙන් විවිධ සමාජ ස්තරයන් ඉලක්ක කොට ඉදිරිපත් කරනු ලැබිය හැක. එමෙන්ම විදේශගත සේවා නියුක්තයන් සඳහා සහ විදේශ විනිමය ඉපැයීම් සිදු කරන අය සඳහා විදේශ විවහාර මුදල් තැන්පත් ගිණුම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දීම තවත් එක් ගිණුම් වර්ගයකි. මෙවැනි විවිධ නම් වලින් හඳුන්වනු ලබන ගිණුම් වලින් තමාට සුදුසු ගිණුම් ක්‍රමයක් තෝරා ගැනීමට මූල්‍ය සාක්ෂරතාවී ඉහළ මට්ටමක ඇති පුද්ගලයන්ට මේ කිව්වේ මූල්‍ය සාක්ෂරතාවී ඉහළ මට්ටමක ඇති පුද්ගලයන්ට අපහසු කරුණක් නොවේ. අපි කතා කරන්නේ මූල්‍ය සාක්ෂරතාවය කියන මම මුල් මාසෙ පැහැදිලි කරා. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය. මූල්‍ය සාක්ෂරතාවයක් ඉහළ මූල්‍ය සාක්ෂරතාවයක් තියෙන පුද්ගලයෙකුට පුළුවන් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වර්ගයේ ගිණුම. මොකද මගේ අවශ්‍යතාවය මේක. මම ව්‍යාපාරිකයෙක්. මට ව්‍යාපාරික කටයුතු කරන්න. ඒ දේවල් සඳහා මට සුදුසු වෙන්නේ ජංගම ගිණුම. නැත්නම් මම සාමාන්‍ය මාසික පඩි ලබන්නේ. කාලිනව ආදායම එනම් මට සුදුසු වෙන්නේ මේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක්. ඒකේ වේදම් කරලා ඉතුරු වුණාට පස්සේ ඉතුරු ටික මට ඕන නම් ස්ථාවර ගිණුමකට මාරු කරන්න පුළුවන්. ඒ ආදි වශයෙන් පුළුවන්කම තියෙන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය අනුව අවස්ථාවට ගැළපෙන ගිණුමක් තෝරගන්න. ඊට පස්සේ තියෙනවා ඉතිරි කිරීමේ ගිණුම්. දැන් ජංගම ගිණුම් නම් කතා කරේ savings accounts. ඒකේ මොනවද ලක්ෂණ කියලා මේක විස්තර කරලා තියෙනවා. ගිණුම පටන් ගන්න පුළුවන් කුඩා මුදලකින් වුණත් පොලිය කොහොමද ලැබෙන්නේ? ඒකේ තියෙන කාරණා මොනවද කියලා මේකේ සරලව කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මේ පල්ලෙහා ඡේදය මෙන්න මේක. මෙවැනි ගිණුම් විවෘත කිරීම සඳහා ඕන ගිණුමක් කිරීමේදී නිසි පරිදි සම්පූර්ණ කරන අයදුම් පත්‍රය ඇප්ලිකේෂන් එක. ගනුදෙනුකරු හඳුනා ගැනීමේ පත්‍රයක් KYC know your customer declaration එක පුරවන්න ඕන. අතුළු අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් සිදු කළ හැක. KYC declaration බැංකස්ලා දන්නවා. මේක බැංකස්ලා දන්නවා. KYC declaration know your customer ඒ කියන්නේ customer due diligence. ඒ කියන්නේ කස්ටමර්ස්ලා ගැන අවබෝධයක් ලබා ගන්න කස්ටමර් කවුද? එයාගේ වතගොත මොනවද? එයාගේ ආදායම් මාර්ග මොනවද? එයා පදිංචි කොහෙද? එයා රැකියාවක නියුක්තද? වෙනත් ආදායමක්ද ලබන්නේ? ඒ ආදී සියලුම දේවල් ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ඩෙක්ලරේෂන් එක ෆෝර්මේ අනුව රැස් කළා ඒවා තමන්ගේ පද්ධතියට ඇතුල් කළා තබා ගන්න ඕන ගනුදෙනුකරු හඳුනා ගැනීම. එතකොට ඕන ඒ ගනුදෙනුකරු ඒ බැංකුවේ ඕන ශාඛාවකට මුදල් සමාගමේ ඕන ශාඛාවකට ගියොත් එතන සිස්ටම් එකේ තියෙනවා එයාගෙන තොරතුරු. right know your customer. මේක ගයිඩ්ලයින් එකක් තියෙනවා සෙන්ට්‍රල් බැංක දාපු බැංකු වලට වෙනම මුදල් සමාගම් වලට වෙනම හැම එකටම මූල්‍ය බුද්ධිය ඒකකේ ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙනවා ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියලා එකක්. FIU කියලා අපි කියන්නේ. ඒක මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව පිළිටවන ලද ස්ථාපිත කරන ලද ආයතනයක්. මූල්‍ය බුද්ධි ඒකකේ ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් FIU. ඒ විසින් මේ know your customer ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ඩෙක්ලරේෂන් එකක් ගන්න ඕන කියලා විධානයකින් නියම කරලා තියෙනවා. ඒ නිසා බැංකු මුදල් සමාගම් සියලු මූල්‍ය ආයතන තමන්ගේ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ ඒ මූලික කාර්යය කරන්න අවශ්‍යයි. ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. KYC බැංකු කරුවන් නම් මේක දන්නවා මෙතන ඉන්න බැංකු නොවන ස්කූල් ලීවර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ දැනගන්න KYC ඩෙක්ලරේෂන් එකත් ඇප්ලිකේෂන් එකත් එක්ක සෑම ගනුදෙනුවක් කරුවෙක්ම ගිණුමක් විවෘත කරනකොට ලබා ගැනීම අත්‍යවශ්‍යයි. KYC declaration, right? Right. ඊට පස්සේ ස්ථාවර තැන්පතු. right ස්ථාවර තැන්පතු. මුදල් සමාගම් වලට ස්ථාවර තැන්පතු ලබා ගත හැකි අතර මුදල් සමාගම් වලට time deposit savings FD ගන්න පුළුවන්. ඒ කියන්නේ fixed deposit නැත්නම් time deposit ගන්න පුළුවන්. අතර මේවායේ කල්පිරීම මාස 60ට නොවැඩි විය යුතුයි. ඒ කියන්නේ මාස 60කට වැඩි ස්ථාවර තැන්පතු ගන්න බෑ. ඒ කියන්නේ අවුරුදු 5ක්. මාසකට නොඅඩු විය යුතුයි. ඒ කියන්නේ මාසකට අඩු වෙන්නත් බෑ. මාස 60 වැඩි වෙන්න බෑ. ඒක තමයි මූලික කොන්දේසිය. ඉතිරි කිරීමේ ගිණුම් මාස සැසඳීමේදී ගිවිසගත් කාලය සඳහා ස්ථාවර පොලිය අනුපාතයක් හිමි වන අතර එම පොලිය කල්පිරීමේදී හෝ මාසිකව ලබා ගන්න පුළුවන්. මේවට එක්කෝ මේ පොලිය කල්පිරීමේ එකතු කරලා ගන්න පුළුවන් නැත්නම් මාසිකව ගන්න පුළුවන්. යම් ආකාරයකින් ගිවිසගත් දිනට ප්‍රථම මුදල් ලාභ ලබා ගන්නේ නම් ගිවිසගත් ස්ථාවර තැන්පත් පොලියට වඩා අඩු පොලිය අනුපාතයක් හිමි වේ. එතකොට අහිමි වෙන්නේ පොලිය අනුපාතය අඩු වේ. මේ බොහෝ විට සාමාන්‍ය ඉතිරි කිරීමේ පොලිය අනුපාතයම වේ. ඔය වගේ
කොන්දේසි යම් ආකාරයේ කොන්දේසි වලට අරත් තමයි මේ ස්ථාවර තැන්පත් ගිණුම් පවත්වා ගන්න. විශේෂ තැන්පතු යෝජනා ක්‍රම ස්පෙෂල් ඩිපොසිට් ස්කීම්ස් කියලා තියෙනවා. ගොඩක් බැංකුවල මූල්‍ය ඇතනවා රයිට්. මේ අර්ථයේ තැන්පත් ලබා ගැනීම විශේෂ ගනුදෙනුකාර පන්ති සඳහා වෙන් වූ යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ. ළමා ඉතිරි කිරීමේ ගිණුම ඔයගොල්ලෝ දන්නවා. කාන්තා ඉතිරි කිරීමේ ගිණුම් වැඩිහිටියන් සඳහා ඉතිරි කිරීමේ වෙන විශ්‍රාමික යෝජනා ක්‍රම දැක්විය හැකිය. පෙන්ෂනර්ස්ලට සීනියර් සිටිසන්ස්ලට ඒකම කාන්තාවන්ට ළමයින්ට ඒ ආදී වශයෙන් වෙනම ඉතිරි කිරීමේ යෝජනා ක්‍රම තියෙනවා. මෙහිදී සිදුවන්නේ විශේෂ පොලි අනුපාතයක් හඳුන්වා දීම, විශේෂ වූ ආරක්ෂිත නැතහොත් රක්ෂණ ඔප්පු හඳුන්වා දීම වැනි කටයුතු වලට ප්‍රමුඛත්වය ලබා දීම මගින් මෙවැනි ආකාරයට විශේෂ තැන්පතු වලට තැන්පතු ලබා ගැනීම කරනවා. right. එතකොට දැන් මෙච්චර අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන ජංගම ගිණුම් නැතහොත් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන නොගියත් right. අපි ඒක දන්නවා දැන්ටම දන්නවා. බැංකු නොවන මූල්‍ය ආයතන ජංගම ගිණුම් පවත්වාගෙන නොගියත් right. වාණිජ්‍ය බැංකු මෙම ජංගම ගිණුම් නැතහොත් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන ලබයි. ඒකත් අපි දන්නවා. මේ බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන අතර පවතින ප්‍රධාන වෙනස්කමකි. අන්න අපි ඒක මීට කලිනුත් කතා කරලා තියෙනවා. පාස්දාන් වන්නේ මෙම ඉල්ලුම් තැන්පතු වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන්. ජංගම ගිණුම්. මෙම ජංගම ගිණුම් ක්‍රියාත්මක කිරීම චෙක්පත් මගින් සිදු කරනු ලැබේ. ඒ කියන්නේ චෙක්පතකින් තමයි මේ ඔපරේට් කරන්නේ. ගිණුම් හිමියන්ට මුදල් ගෙවීම, ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීම සිදු කළ හැක්කේ චෙක්පත් නිකුත් කිරීම මගිනි. තවද වෙනත් ජංගම ගිණුම් හිමියන් නිකුත් කරන චෙක්පත් ජංගම ගිණුමක තැන්පත් කිරීම මගින් මුදල් රැස් කළ හැකිය. සාමාන්‍යයෙන් ඉල්ලුම් තැන්පතු සඳහා පොලි නොගෙවන අතර අවම වශයෙන් ශේෂයක් පවත්වාගෙන යාමට නියම කරනු ලැබේ. ඒ කියන්නේ මිනිමම් බැලන්ස් එකක් තියාගන්න ඕන. ඒකට කොහොම වුණත් පොලියක් ලැබෙන්නේ නැහැ. චෙක් පතකින් ගනුදෙනු කරනවා. ඔය තමයි විශේෂ ලක්ෂණ ජංගම ගිණුම් වල. ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ එතකොට වාණිජ්‍ය බැංකු පමණයි. විශේෂ බැංකු, මුදල් සමාගම්, කල්බදු සමාගම් ආදී අනිකුත් මූල්‍ය ආයතන මෙවැනි ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. right. මේ නිකන් කතා කරුටි ක්ලියර්ද? ක්ලියර් ටු ඕල්. හරි. මේ දැන් කතා කරේ මොනවද? බැංකු නොවන බැංකුද ඇතුළුව සමස්තයක් වශයෙන් ගන්න සියලුම මූල්‍ය ආයතන, බැංකු නොවන මූල්‍ය ආයතන, ඒ මුදල් සමාගම්, අනිකුත් මූල්‍ය ආයතන සියලුම අය ගන්න තැන්පත් වර්ග මොනවද, ලබා දෙන්න ණය පහසුකම් මොනවද, ඒවයි වෙනස්කම් මොනවද කියලා. දැන් මේවා ඕගොල්ලෝ පැහැදිලි කරගත්තා. මේවායි කතා කරන්න වෙන්නේ අපිට මේ පාඩම් වල. මෙහෙම කතා කරාන් පස්සේ ආයි අවස්ථාවක් ලැබෙන්නේ අපිට කතා කරන්න. ඒ නිසා මේවා පැහැදිලි කරගෙන නිරවුල් කරගෙන ඉස්සරහට යන්න අවශ්‍යයි. right. මම හිතන්නේ ඔක්කොම ක්ලියර් ඇති. මෙතන ස්කූල් ලියර්ස්ලා ඉන්නවනේ. මට රෙස්පොන්ස් කරන්න ස්කූල් ලියර්ස්ලා කවුරු හරි ක්ලියර්? ඔයගලන්ට ක්ලියර්ද මේ කතා කරපු දේවල්? බැංකර්ස්ලා මේවා දන්නවා. ගොඩක්ලට අත්දැකීමෙන් ඒගොල්ලන් ප්‍රායෝගිකව මේවා අත්දැකීම් තියෙනවා. මම කතා කරන්නේ ස්කූල් ලියර්ස්ලා ඉන්නම් මේ ක්ලාස් එකේ ජොයින් වෙලා. ඒගොල්ලන්ට ක්ලියර්ද මේ කතා කරපුවා? රෙස්පොන්ස් කරන්න. yes or no? මේවා කිව්වම තේරෙනවා ඔයගොල්ලන්ට. මම හිතන්නේ තේරුම් ගන්න ඇති. yes right okay. okay. right. අපි යමු ඉස්සරහට යමු. ඊළඟට මේකේ තියෙනවා තව පාඩමක් උපමාතෘකාවක් ඒකක බාර. ඒක යුනිටි ට්‍රස්ට්. right. මේක ඇත්තටම අයිති වෙන්නේ මේ පාඩම කොටස් වෙන්න බල පාඩමත් එක්ක එකට යන පාඩමක්. right. තේරුණාද? මේ යුනිට් ට්‍රස්ට් කියන දැන් too early මේ පාඩම දැන් කරන්න too early ඕගොල්ලන්ට. මම අර කොටස් වෙන්න බල පාඩමත් අර එදා දෙවෙනි දවසේ ඒ පාඩමත් ඕගොල්ලන්ගේ තියෙනවනේ තාම. ඒක ඩිස්කස් කරලා ඒකට අදාළ පාඩමක් තව ඉදිරියේ තියෙනවා. ඒ ඔක්කොම එකට අපි කතා කරන්න ඕන. කොටස් වෙන්න බල ගැන එකට කතා කරන්න ඕනේ. ඒ නිසා අපි ඒකත් එක්ක මේකත් එක්ක ඔක්කොම එකට කතා කරමු එක දවසක හෝ දෙකක. ඒ නිසා ඒකක බාර කොටස මම දැන් කරන්නේ නැහැ. right. ඒක තේරුම් ගන්න. මේ සටහනේදී ඒකක බාර කොටස දැන් කරන්නේ. ඒක මට මතක් කරන්න කවුරු හරි අනිත් පාඩම් කරනකොට අපි ඒක කතා කරන්න අවශ්‍යයි. කතා කරනවා. right. යුනිට් ට්‍රස්ට් ගැන. ඒක දැන් අතේ තියෙන නිසා ඔයගොල්ලෝ කියවලා අවබෝධයක් ලබා ගන්න. right. ඒකක බාර. රක්ෂණය ගැන අවබෝධයක් අපි දැන් ලබා ගන්න අවශ්‍යයි. මේක ගැන වෙනම පාඩමක් තියෙනවා අපිට. නමුත් රක්ෂණය ගැන යම් සරලව අපි රක්ෂණය කියන්නේ මොකද්ද? මොනවද එකකින් කරන්නේ කියන පිළිබඳව යම් අදහසක් ලබා ගැනීම අවශ්‍යයි. අපි මේ පාඩම දැන් මේලා පටන් ගන්නවා රක්ෂණය කියන කොටස. right. මේ ගැන තව පාඩම් තියෙනවා. ඉදිරි කාලෙත් අපි කතා කරනවා. බලමු. රක්ෂණ කටයුතු වල මූලික මෙහෙයුම් ක්‍රියාදාමය වුණේ ඔපරේෂනල් ඇස්පෙක්ට් එක. මේ කිසියම් දේපලක් හෝ ජීවිතය සම්බන්ධ ඇති කරනු ලබන ආරක්ෂණය. දේපලක් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙකුගේ ජීවිතය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ ඇති කරගනු ලබන ආරක්ෂණය තමයි රක්ෂණය කියලා කියන්නේ. මේදී දේපල හෝ ජීවිත රක්ෂණය
ජීවිත රක්ෂණ තව වචනයක් කියනවා දිගු කාලීන රක්ෂණය. මේ ජීවිත රක්ෂණයටම තමයි කියන්නේ දිගු කාලීන රක්ෂණය. ඇතිවන අවදානම අවම කරමින්. ඒ කියන්නේ අවදානම රිස්ක් එක මිනිමයිස් කරනවා. රිස්ක් එක මිටිගේට් කරනවා මිසක් රිස්ක් එක 0 කරන්න බෑ. ඇතිවන අවදානම අවම කරමින් සුරක්ෂිතභාවය ඇති කරනු ලබයි. තවද අවදානම සාමූහිකව දැරීමට කලෙක්ටිව් බෑ. සාමූහිකව දරන්නේ මේ ඉන්ෂුරන්ස් එක. රක්ෂණය මගින් හැකියාව ලැබෙන. අපි බලමු කොහොමද ඒක සාමූහිකව දරන්නේ කියලා. ඒ වගේ අවදානමක් කිසියම් කෙනෙකුට රක්ෂණ ඔප්පුවක් ලබාගත් කෙනෙකුට ඔප්පු හිමියෙකුට අවදානමක් ඇති වුණොත් ඒ අවදානම සාමූහිකව දරන්නේ කොහොමද කියන අපි බලමු. පාරමිතිය අපිට පේනවා. ඉස්සරහට පේනවා. රක්ෂණය මගින් හැකියාව ලැබෙන අතර පොදු අරමුදලකින් මේ හැකියාව ලැබේ. කියන්නේ කොමන් ෆන්ඩ් එකකින් මේ අවදානම සාමූහිකව දැරීමේ හැකියාව ලැබෙනවා. තවද රක්ෂණය මගින් ස්ථාවරභාවය ඇති කළ හැකි අතර ස්ටැබිලිටි එක ඇති කළ හැකි අතර ඊටා කුඩා මුදලක් ආයෝජනය කරමින් පොඩි මුදලක් ආයෝජනය කරමින් අවදානම අවම කරලීමද මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. ඒ කියන්නේ කුඩා මුදලක් ආයෝජනය කළා අවදානම අවම කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය. සාමාන්‍ය රක්ෂණයකදී ඒ කියන්නේ ජෙනරල් ඉන්ෂුරන්ස් දක්නට ලැබෙන රක්ෂණ නිමැවුම් වන්නේ ගිනි අනතුරු ආවරණය කියන්නේ ෆයර් ඉන්ෂුරන්ස් සාමාන්‍ය රක්ෂණය. මේ කියන්නේ දීර්ඝකාලීන රක්ෂණය ජීවිත රක්ෂණය නෙමෙයි. ගිනි අනතුරු රක්ෂණය, වාහන රක්ෂණය, මාර්ගස්ථ මුදල් ආරක්ෂණය සහ සෞඛ්‍ය ආරක්ෂණය වැනි ඒවා. ඒවා අපි සාමාන්‍යයෙන් ඒවා පොදුවේ කියනවා සාමාන්‍ය රක්ෂණය නැත්නම් ජෙනරල් ඉන්ෂුරන්ස් කවර්. පොදු රක්ෂණය සාමාන්‍ය රක්ෂණය කියලා කියනවා. අනිත් එක තමයි අනිත් වර්ග තමයි දිගු කාලීන රක්ෂණය නැත්නම් ජීවිත රක්ෂණය. මේවා ගැන දීර්ඝව වෙන වෙනම අපි පසුව සාකච්ඡා කරනවා. දැන්ට මේ හඳුන්වා දීමක් පමණයි. right රක්ෂණය. ප්‍රතිරක්ෂණය. ප්‍රතිරක්ෂණය. රීඉන්ෂුරන්ස්. මොකද වෙන ප්‍රතිරක්ෂණය? රක්ෂණ සමාගම් සිය අවදානම ප්‍රතිරක්ෂණය කිරීම මගින් අවම කරගනු ලැබේ. ඒ කියන්නේ කිසියම් රක්ෂණ සමාගමක් සිය රක්ෂණ තව කෙනෙක්ගේ අවදානමක් තමන් බාරගත්තට පස්සේ ඒක නැවත ප්‍රතිරක්ෂණය කිරීම මගින් ඒ අවදානම අවම කරගන්න. උදාහරණයක්. දැන් ඊයේ පෙරේදා අපේ ලංකා මුහුදු තීරය ගිනිගත්ත එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාව. තාම මම හිතන්නේ මුහුදුපත් වෙනවා. තාම මේ නැව ගිලෙමින් පවතිනවා කියනවා. මුහුදු පතුලේ වැදිලා කියලා වෙලා තියෙනවා. ඒක විනාශ වෙනවා. අනිවාර්යෙන් එම නැව ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඒ නැව. මොකද එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. ඔයගොල්ලෝ දන්නවා මේ පෙර සිදුවීම. ඒතර ඒ රක්ෂණ සමාගම, ඒ රක්ෂණය කරපු රක්ෂණ සමාගම එවැනි විශාල වටිනාකමක් යුත් නැවක්. සමහර භාණ්ඩ එක්ක ඒවා ප්‍රවාහනය කරද්දී අනිවාර්යෙන් වගකීම වැඩි නිසා ඒ රක්ෂණ සමාගම එම රක්ෂණ ආවරණය තවත් තැනක ප්‍රතිරක්ෂණය කරලා ආවරණයක් ලබාගෙන ඇති. අනිවාර්යෙන් එහෙම වෙනවා. විශේෂ ගුවන් යාන, අති විශාල ගොඩනැගිලි සංකීර්ණ, නැව්, ඒ වගේ වටිනාකමින් විශාලත්වයක් දරන වටිනාකමින් වැඩි ඉතා විශාල වටිනාකමක් තියෙන රක්ෂණ ඔප්පු හිමියන්, රක්ෂණ ඔප්පු එවැනි සමාගම් විසින් අනිවාර්යෙන් ප්‍රතිරක්ෂණය කරනු ලබනවා. ඒ වගේම රීඉන්ෂුරන්ස් කරනවා. ඒක තමයි ඔගේ අදහස. right? ඒ අදහස දැනට දැනගත්තම ඇති ඕගොල්ලෝ. right? ඒක තමයි අදහස. ප්‍රතිරක්ෂණයන් ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකයේ තීරණය කරනු ලබන ඊළඟ තව මාතෘකාවක්. ප්‍රතිරක්ෂණයෙන් පස්සේ ජීවිත රක්ෂණ ඔප්පුවක. ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක. රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකයේ තීරණය කරනු ලබන කරුණු කීපයක් වේ. ඒවා නම් ඔප්පු හිමියාගේ වයස, ඔප්පුවේ කාල සීමාව, රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔප්පුවේ වටිනාකම වැනි කාරණා වේ. ඒවා අපි පස්සෙත් කතා කරන, පසුවත් කතා කරන මේ පාඩමත් එක්ක දැනට රක්ෂණ ඔප්පුවක, ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකය, ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක තීරණය කරනු ලබන කරුණු ඔන්න ඔය කරුණු මත රඳා පවතිනවා. ඔප්පු හිමියාගේ වයස, එයා වැඩිහිටි කෙනෙක්ද, ලාබාල කෙනෙක්ද, තරුණ කෙනෙක්ද, ඔප්පුවේ කාල සීමාව අවුරුදු 15ක්ද, 20ක්ද, අවුරුදු 30ක්ද ආදී වශයෙන්. ඊළඟ රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය, අසනීප කෙනෙක්ද, බෝ නොවන රෝග තියෙන කෙනෙක්ද, නිදන්ගත රෝග තියෙන කෙනෙක්ද, ඒ ආදී වශයෙන්. සහ ඔප්පුවේ වටිනාකම ලක්ෂද, ලක්ෂ 10ද, ලක්ෂ 50ද, ලක්ෂ 100ද ආදී වශයෙන් ඒ අනුව ඔන්න ඔය කියන කාරණා මත රක්ෂණ ඔප්පු, ජීවිත රක්ෂණ ඔප්පුවක රක්ෂණ වාරිකය, ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක දැනට දැනගත්තාම ඇති ඕගොල්ලෝ. right? ඊළඟ දීර්ඝකාලීන රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය. මේක නැවත සංසන්දනය කිරීමක් කරනවා. long term insurance and general insurance. බලමු. දීර්ඝකාලීන රක්ෂණය යනු ජීවිත රක්ෂණය වෙන අතර අපි ඒක කලිනුත් කතා කරා. දීර්ඝකාලීන රක්ෂණය කියලා කියන්නේ ජීවිත රක්ෂණය. වන අතර මෙහිදී රක්ෂිතයාගේ යැපෙන්නන්ට ජීවිත හානියකදී වන්දි ලැබෙන අතර එසේ නොවනහොත් රක්ෂණ ඔප්පුවේ කල්පිරීමේදී ඔප්පුවේ වටිනාකම සහ ප්‍රසාද මුදල් රක්ෂිතයාට ලබා ගන්න පුළුවන්.
ඔප්පේ වටනකම ප්‍රසාද මුදල් ලබා ගන්න පුළුවන් කාල සීමාව අවසන් නැත්නම් ඒ අතරතුර මොන හරි අනුතුරක් වුණොත් එයාගේ ජීවිතයට හානියක් වුණොත් යැපෙන්නන්ට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක පරිණත කාලය වසර 20 25 හෝ 30 වශයෙන් දීර්ඝ කාලින වන අතර. ඒ වගේ දීර්ඝ කාලින වෙන්න පුළුවන්. එම නිසා මේ දීර්ඝ කාලින රක්ෂණ යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ අනුව මේක ඒකයි මේ කියන්නේ ජීවිත රක්ෂණයම දීර්ඝ කාලින රක්ෂණයක් කියන්නේ ඒකයි. ඒක දැන් තේරෙන්නේ නැති ඔයගොල්ලන්. ආයි කියනවා ජීවිත රක්ෂණයක වාර මුදල් ගෙවීම මාසිකව, ත්‍රිමාසිකව, අර්ධවාර්ෂිකව හෝ වාර්ෂිකව සිදු කරනු ලැබේ. ජීවිත රක්ෂණ ඔප්පුවක මෙම වාරික තීරණය වීම සඳහා බලපානු ලබන ප්‍රධාන කරුණු කීපයක් තිබේ. ඒවා නම් අර අපි කලින් කියපු කරුණුම තමයි. ඔයාලට මම දැන් ටිකක් පැහැදිලි කරා. එයාගේ වයස, රක්ෂණ ආවරණය ලබා ගන්න කාලය, ඔප්පුවේ කාලය, එයාගේ සෞඛ්‍ය තත්ත්වය, right? ඊට පස්සේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම, ස්ත්‍රී පුරුෂ භාවය, පවුලේ ඉතිහාසය, ඉහළ අවදානම් සහිත විනෝදාංශ, ඉහළ අවදානම් සහිත රැකියා. ඔය කරුණු තියෙනවා. දුම්පානය සහ මත්පැන් පානය වැනි කාරණා ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අනිත් අපිට විස්තර කරලා තියෙනවා. මේ කාරණා මත රක්ෂණ ජීවිත රක්ෂණ ඔප්පුවක වාරිකය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය රක්ෂණය. ඒ කියන්නේ නැවත හැඳින්වීමක් කරනවා. සාමාන්‍ය රක්ෂණය මේ රක්ෂණ සම්බන්ධ පාඩම යන්නේ මේකන ගැටලුවක් නැහැ නේද ඔයගලන්ට? මම කතා කරමින් පැහැදිලි කරමින් යන්නේ රක්ෂණය සම්බන්ධ මූලික කාරණා. clear to all. ගැටලුවක් නැහැ නේද? අපි දැන් පාඩම් එකින් කරගෙන යනවා. දැන් මෙහෙම යන්නේ නැතුව අපිට මේ පාඩම් ඉවර කරන්න බෑ. සති 20ක 22ක වගේ කාලයක් අපිට තියෙන 21ක වගේ. දැන්ටම සති 3-4ක් ගිහිල්ලා ඊටු පාඩම් ටික ඉවර කරලා අපි අවසාන සති කීපේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන. පාස් පේපර්ස් කීපයක් බලන්න ඕනේ. ඒ ආදී ඔක්කොම දේවල් තියෙනවා කරන්න අපි. ඒ නිසා දැනුම අපි ඔයගොල්ලෝ එක්ක මේ අවශ්‍ය කරන පාඩම් ටික ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉක්මනින් ඒ දේවල් වලට යන්න ඕනේ, right? මොනවාරි ගැටලු තියෙනවද නැහනේ? clear. ඉන්ෂුරන්ස් ගැන යන්නේ දැන්. ස්පෙෂලි මේ බැංකර්ස්ලාට මෙතනදී මට කියන්න ඕන බැංකර්ස්ලා බැංකින් පැත්ත දැනගත්තට ඉන්ෂුරන්ස් පැත්ත ගැන එච්චර අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අපි මේ මූලික දේවල් කතා කරන්නේ ඈ. බේසික්ස් කතා කරන්නේ. ක්ලියර් නේද ඉන්ෂුරන්ස් ගැන? ක්ලියර්. no issue නේ? හරිනේ? ක්ලියර් නේ? right. right. මේ හැටි ටිකක් හොඳ සීබුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ. මොකද්ද? සාමාන්‍ය රක්ෂණය. සාමාන්‍ය රක්ෂණයකදී සිදුවන්නේ නිවාස, ඒ ජෙනරල් ඉන්ෂුරන්ස්, වාහන සහ වෙනත් පුද්ගලික දේපල රක්ෂණය කිරීම. අපි දන්නවා ජෙනරල් ඉන්ෂුරන්ස්. මේවා දේපල සහ හානි උදුරු රක්ෂණය ලෙස හැදින්නේ. දේපල වෙන්න පුළුවන්, කිසියම් ආකාරයක හානි නැත්නම් උදුරු රක්ෂණය කරා වෙන්න පුළුවන්. මේදි සිදුවන්නේ එක් වාරක් පමණක් ගෙවන වාරිකයක් හෝ. ඒ කියන්නේ ජීවිත කාලෙටම එක වාරිකයක් විතරක් ගෙවලා වාර්ෂිකව වාරික ගෙවීමෙන් වාහන වගේ රක්ෂණ ඔප්පුව යාවත් කාලන කිරීම. දෙවිදිහටම වෙන්න පුළුවන්. සමහර ඉඩම් වල සඳහා ලබා ගන්න හිමිකම් ඔප්පුව වගේ ඒවා, හිමිකම් රක්ෂණය වගේ ඒවාට ජීවිත කාලෙටම එකවරක් විතරයි ගෙවන්න ඕන. ඒ වගේම වාහන වගේ දේවල් සමහර දේපල වලට සාමාන්‍ය අන්තර රක්ෂණය ලබා ගැනීමදී වාර්ෂිකව අලුත් කරන්න ඕන. දේපලකට යම් හානියක් සහ උදුරක් සිදු වුවොත් එම දේපල ප්‍රතිසම්පාදනය කිරීම පිණිස හෝ අලුත් වැඩියාව සඳහා ප්‍රමාණවත් මන්දියක් ගෙවීම මේ වගින් සිදුවන අතර වටිනාකමින් විශාල දේපල සඳහා රක්ෂණ සමාගම විසින් මෙවැනි දේපල ප්‍රතිරක්ෂණය කිරීම මගින් ඔවුන්ගේ අවදානම අඩු කරන. මම ඒකත් කලින් කිව්වා ප්‍රතිරක්ෂණයත් කිව්වා. ඒ වගේ ඒවා වටිනාකම වැඩි නම් ඒගොල්ලෝ මේ විදිහට අඩු කරගන්න. ශ්‍රී ලංකාවේ රක්ෂණ කඩළු. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය මේක පරණ නෝට් එකනේ. දැන් රක්ෂණ මණ්ඩලය කියන වචනේ පාවිච්චි කරන්නේ මම එදත් කිව්වා. right? රක්ෂණ මණ්ඩලය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව කියලා පාවිච්චි කරන එක හදා ගන්න ඕන. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය මගින් නියාමනය කරනු ලබන අතර මෙතන තියෙන පරණ නෝට් එකනේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව කියලා නම වෙනස් වෙන්න ඕනේ. right? ඒක මතක තියාගන්න ඕන. මගින් නියාමනය කරනු ලබන අතර ඒ සඳහා වන විධානයන්, රෙගුලාසි හා නියමයන් ඔවුන් විසින් කලින් කලට නියම කරනු ලැබේ. ඒගොල්ලෝ තමයි මේ රක්ෂණ මම ඉතින් මේක පැහැදිලි කළා ඕගොල්ලෝ. රක්ෂණාංශය සම්බන්ධ නියාමනය කරන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව. ඒ සඳහා වන්නා වූ විධාන නියෝග කලින් කාලට සංශෝධනය කරලා ඉදිරිපත් කරන්නේ එම නියාමන කමිෂන් සභාව මගින්. දැන් අපි දන්නා බැංකුව වලට අනිකුත් මූල්‍ය ආයතන වලට කල්බදු, මුදල් සමාගම්, විශේෂ බැංකු, වාණිජ බැංකු, මේ ප්‍රයිමරි ඩීලර්ස්, මේ සුරකුම්පත් සම්බන්ධ වෙළඳපොලේ කටයුතු කරන අයට, ඒ වගේ අයට
නියාමකයා වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ වගේම රක්ෂණ සම්බන්ධ රක්ෂණ නියාමන කමිෂන් අපි ඒ වගේම කතා කරා ඉදා. එතන අපි කිව්වා ලංකාවේ තියෙන මල්ටිපල් රෙගුලේටරි සිස්ටම් එකක්. අනේ අනුව ඒ සඳහා සම්පූර්ණ නියෝග නිකුත් කරන්නේ මේ ඉන්ෂුරන්ස් කමිෂන් එක. කමිෂන් නෙවෙයි ඉන්ෂුරන්ස් රෙගුලේටරි කමිෂන් එක. එහෙමයි කියන්නේ. right. අපි බලමු රක්ෂණයේ තව concept එකක් තියෙනවා. ව්‍යවස්ථාපිත නුඹුන්වත් වීමේ අනුපාතය. ව්‍යවස්ථාපිත නුඹුන්වත් වීමේ අනුපාතය statutory solvency margin SSM. ව්‍යවස්ථාපිත නුඹුන්වත් වීමේ අනුපාතය. right. මේක මට සමහරට ටිකක් ඔයගොල්ලන් හරියට පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ නිසා හරි සාවධානව මේක අහුම්කම් දෙන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ඉන්ෂුරන්ස් බිස්නස් එකේදී ඉන්ෂුරන්ස් කම්පැනියක් මොකද්ද කරන්නේ මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නකෝ. රක්ෂණ සමාගමක් රක්ෂණයේදී මොකද්ද කරන්නේ? තව කෙනෙක්ගේ රක්ෂණය ලබා ගන්න පුද්ගලයාගේ ඒකේ වගකීම් තවන්ගේ ඇඟට දාගන්න නේ කරන්නේ. රක්ෂණ සමාගම් කරන්නේ පැත්තක තියෙන රක්ෂණ වගකීම් තමන් විසින් පවර ගැනීමක් කරන්නේ. right. එතකොට ඔවුන්ට වගකීම් තියෙනවා. ඒ වගකීම නිශ්චය වෙන්නේ වගකීම නීත්‍යානුකූල වෙන්නේ ඔවුන් විසින් නිකුත් කරන ලබන රක්ෂණ ඔප්පුවමගින්. ජීවිත රක්ෂණ වේවා, සාමාන්‍ය රක්ෂණයක් වේවා, වෙනත් වර්ගයක මාර්ගස්ත මුදල් අන්තර වෙන්න පුළුවන්, ගිනි අන්තර වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, දේපල වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, ජීවිත රක්ෂණයක් වෙන්න පුළුවන්, මොනවාම හෝ රක්ෂණ ඔප්පුවන් නිකුත් කරාම ඒ රක්ෂණ ආයතනය වගකීමට බැඳෙනවා කිසියම් අවස්ථාවක රක්ෂණය ලබාගත් පුද්ගලයා විසින් කිසියම් හිමිකමක් ඉදිරිපත් කළා. හිමිකම් පෑමක් ඉදිරිපත් කළොත් ඒ සඳහා මුදල් වන්දි මුදල් ගෙවීම සඳහා ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. එයම් කොන්දේසි තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් සාමාන්‍ය පිළිගැනීම තමයි රක්ෂණ ඔප්පු හිමියා විසින් කිසියම් හිමිකම් පෑමක් ඉදිරිපත් කළහොත් ඒ සඳහා අදාළ රක්ෂණ සමාගම රක්ෂණ ආයතනය විසින් ඒ වන්දි මුදල් හිමිකම් මුදල් ඒ අයට ලබා දිය යුතුයි. එතකොට මෙතන රක්ෂණ සමාගම් වලත් වගකීම් තියෙනවා, වත්කම් තියෙනවා. හරි? වගකීම් තියෙනවා, වත්කම්. එතකොට මේ ව්‍යවස්ථාපිත නොබුන්වත් වීමේ අනුපාතය කියන එක මම ඔයගොල්ලන්ට බෝඩ් එකේ ඇඳලා ටිකක් පැහැදිලි කරන්න කැමතියි. දැන් අර අනිත් මුදල් සමාගම් වල මම බැලන්ස් ෂීට් එකක් ශේෂපත්‍රයක් ඇඳ ගන්න කිව්වනේ. ඒ වගේ රක්ෂණ සමාගම් වල වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා. වගකීම් වෙන්නේ ඒගොල්ලෝ ලබාගත් රක්ෂණ වගකීම්. රක්ෂණ ඔප්පු ප්‍රමාණනේ වගකීමක් තියෙනවා ඒගොල්ලන්. ඒ වගේම ඒගොල්ලන්ගේ වත්කම් වෙන්නේ මොනවද? රක්ෂණ හිමියන් විසින් මාසිකව වෙන්න පුළුවන්, ත්‍රිමාසිකව වෙන්න පුළුවන්, අර්ධවාර්ෂිකව වෙන්න පුළුවන්, වාර්ෂිකව වෙන්න පුළුවන්, සමහර ජීවිතේම එකවරක් වෙන්න පුළුවන්. ගෙවන රක්ෂණ වාර මුදල් ලැබෙනවා ඒගොල්ලන්ට රක්ෂණ සමාගමට. ඒකට කියනවා අපි ඒගොල්ලන්ට ලැබෙන ඉන්ෆ්ලෝ එක, කැෂ් ඉන්ෆ්ලෝ එක. මොකද රක්ෂණ සමාගම් වලට එකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න. ඒතර රක්ෂණ සමාගම් වලට දිගින් දිගටම මාසිකව, ත්‍රිමාසිකව, අර්ධවාර්ෂිකව, වාර්ෂිකව එහෙම නැත්නම් ජීවිත කාලෙම එකවරක් වශයෙන් හරි මුදල් ලැබෙනවා. අර මුදල් ලැබෙනවා. ඒ අර මුදල් ඒ අය විසින් ඒ මුදල් නැවත ආයෝජනය කරනු ලබනවා. කියන්නේ ආයෝජන මාර්ගවල සමහර රජයේ භාණ්ඩාගාර බිල්පත්වල නැත්නම් වෙනත් බැංකුවල ස්ථාවර තැන්පත්වල වෙනත් ආකාරයේ ආයෝජනවල ඒගොල්ලෝ ඒවා තැන්පත්. ඒ වගේම අපි වෙනම සුරකුම්පත් පාඩම් වල කතා කරනවා. රාජ්‍ය සුරකුම්පත් නිලධාම කියලා වෙන පාඩමක් තියෙන එක අපි කතා කරනවා. කොහොම නමුත් ওই විදිහට වත්කම් සහ වගකීම් දෙකක් තියෙනවා රක්ෂණ සමාගම් වල. අපි සාමාන්‍ය මුදල් ආයතන වල වත්කම් වගකීම් කතා කරා වගේ. මම පොඩ්ඩක් මේක ඇඳලා පැහැදිලි කරන්න බෝඩ් එකේ ඕනම් බලා ගන්න. එතකොට දැන් ඔයගොල්ලෝ මම කියාගෙන ආවේ රක්ෂණ ආයතන වලට අනිත් ආයතන වලගේ වත්කම් වගකීම් තියෙනවා. එහෙම ගත්තොත් අපි මේ විදිහට බැලන්ස් ෂීට් එකක් ගත්තොත් සරල එක පැත්තක වගකීම් මේ පැත්තේ අපි liabilities කියමු. මේ පැත්තේ වත්කම් assets. right? ඒ වගේ වෙලාවේ බැලන්ස් ෂීට් එක right? එතන මේගොල්ලන්ගේ වගකීම් liabilities වෙන්නේ මොනවද? රක්ෂණ ඔප්පු වල ප්‍රමාණය. අපි එහෙම ගමු contingent liability. ඒ කියන්නේ ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා ඒ වගකීම් අපි හිතමු එක මේ රක්ෂණ සමාගම A කියලා. A කියන රක්ෂණ සමාගම. පේනව නේද ඔයගොල්ලන්ට? පේනව නේද? A කියන රක්ෂණ සමාගම. අපි හිතමු A කියන රක්ෂණ සමාගම. right? ඒගොල්ලෝ නිකුත් කරලා තියෙන උදාහරණයක් සරල උදාහරණයක් කියන්නේ මේ. ඒගොල්ලෝ නිකුත් කරලා තියෙනවා රක්ෂණ ඔප්පු අපි හිතමු මිලියන්ස්. මේවා මිලියන්ස් කියන්නේ මිලියන 5000ක අපි උදාහරණයක් සරලව ගමු මිලියන 5000ක රක්ෂණ ඔප්පු නිකුත් කරලා තියෙනවා. නමුත් මිලියන 5000ක්ම මුදල් ඒගොල්ලන්ට ලැබිලා නැහැ. රක්ෂණ ඔප්පුවේ වටන නමුත් ඒ ඔප්පු වල වටනකම වාරික වශයෙන් right වාරික වශයෙන් ඒගොල්ලන්ට ලැබෙනවා.
ඒ ලැබෙන මුදල් තමයි අර මම කලින් කිව්වා වගේ පොදු අරමුදලක ඒගොල්ලෝ තැන්පත් කරන්නේ. පොදු අරමුදල. common fund එක. general insurance life insurance. ඒවට වෙනම අරමුදල් තියෙනවා. ආයෝජනය කරන්න උපදෙස් දීලා දිනවා රක්ෂණ නියාමන කමිෂන් සභාව. ඒ සඳහා අවශ්‍ය ගයිඩ්ලයින්ස් දෙනවා. මේ විදිහට ආයෝජනය කරන්න මෙච්චර ප්‍රමාණයක් ආයෝජනය කරන්න මෙන්න මේ ස්ථාවර තැන්පත්වල නැත්නම් මේ ආයෝජන මාර්ගවල ආයෝජනය කරන ආදී වශයෙන් උපදෙස් දීලා දෙනවා රක්ෂණ නියාමන කමිෂන් සභාව මහ බැංකුව වලට මුදල් සමාගම් වලට උපදෙස් දෙනවා වගේ. ඒ නියාමන කමිෂන් සභාව කරන්නේ මේ රක්ෂණ ආයතන වලට අවශ්‍ය මේ උපදෙස් ලබා දෙන එක. රයිට්. එතකොට මෙන්න මේ විදිහට මේ වගකීම් තියෙන ඔප්පු අපිට මේක විවිධ වර්ගයේ ඔප්පු වෙන්න පුළුවන්. සාමාන්‍ය රක්ෂණ වෙන්න පුළුවන්. මේ එතකොට ජීවිත රක්ෂණ වෙන්න පුළුවන්. ඒ ආදිස්. නමුත් කිසියම් මාසාවක් අපි උපකල්පනයක් කරොත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ සියලුම දෙනා ඒගොල්ලන් එකවර හිමිකම් පෑමක් සිදු කළ හොත් අපි උපකල්පනයක් කරමු. සිදු කළ හොත් එතකොට මේ වගකීම සම්පූර්ණයෙන් මේ රක්ෂණ සමාගමට පියවන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ. වාහන ඉන්ෂුරන්ස් කරලා ඔක්කොම එකවර හැපෙන්නේ නැහනේ. එක දවසේ එක සතියේ ඔක්කොම වාහන හැපිලා ඔක්කොම ක්ලේම්ස් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන් ජීවිත රක්ෂණ හිමියෝ ඔක්කොම එක දවසේ එක කාලෙක මිය ගිහිල්ලා හෝ වෙනත් අලාභහන්ලා ක්ලේම් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහනේ. අකලතුරකින් වෙන්නේ. නමුත් අපි උපකල්පනයක් කරොත් එහෙම වෙනවා කියලා එවැනි අවස්ථාවක මෙන්න වගකීම් පියවන්න මේගොල්ලෝ බැඳිලා ඉන්නවා. එහෙමනම් ඒ වගකීම් වල වටිනාකමට වඩා මෙන්න මේ කියන වගකීම් වල වටිනාකමට වඩා ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකේ නැත්නම් ඒගොල්ලන්ගේ වත්කම් පැත්තේ වත්කම් මීට වඩා වැඩි අගයක් වත්කම් ප්‍රමාණයක් තියෙන්න ඕන. අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ වත්කම් තියෙනවා මිලියන 7000ක්. අපි නිකන් හිතමු උදාහරණයක් වශයෙන් සරල උදාහරණයක් වල පැහැදිලි ගන්න කියන්නේ මේ වගේ වත්කම් ප්‍රමාණය 7000. එතකොට අපි මේ කතා කරනවාද ව්‍යවස්ථාපිත නුබුන්වත් වීමේ අනුපාතය statutory solvency margin. කියන්නේ නුබුන්වත් වීමේ අනුපාතය තමයි මෙන්න මේ මිලියන 2000. statutory solvency margin ව්‍යවස්ථාපිත නුබුන්වත් වීමේ අනුපාතය. ඔන්නෝකමකට පැහැදිලි කරලා දෙන්න ඕන. ඔය concept එක ව්‍යවස්ථාපිත නුබුන්වත් වීමේ අනුපාතය. statutory solvency margin නුබුන්වත් වීමේ අනුපාතය. ඒ කියන්නේ බුන්වත් මේක වඩා අඩු වුණොත් මේක 5000ක් විතර වක්කීම් තියෙන මිලියන 5000ක්. මේ පැත්තේ වත්කම් තියෙන ඒගොල්ලෝ නිර්මාණය කරන මිලියන 4000 3000. යම් මිදික හරි. මේ ඔක්කොම ක්ලේම්ස් ආවොත් contingent liability. આવුත් වත්කම් නැහැ. ඒතර ඒගොල්ලෝනේ solvency margin එදා නියාමන කමිෂන් සභාව රක්ෂණ නියාමන කමිෂන් සභාව මේවා ගැන නිරතුරුව හොයලා බලනවා. අවශ්‍ය උපදෙස් දෙනවා. අවශ්‍ය ගයිඩ්ලයින්ස් දෙනවා. අවශ්‍ය දේවල් කළා ඒගොල්ලෝ මෙහෙයවීම කරනවා. නියාමන කරනවා. ක්ලියර්. ක්ලියර්ද? ව්‍යවස්ථාපිත නුබුන්වත් වීමේ අනුපාතය. මේවා තීරු කරන් යන්න ඕන. ක්ලියර්. රෙස්පොන්ස් කරන්න ළමයි. බැංකර්ස්ලා non බැංකර්ස්ලා ස්කූලියර්ස්ලා කවුරුවත් කමන්නේ නැහැ. ක්ලියර් ඩෝල්. ක්ලියර්. right okay. right. statutory solvency margin. okay clear right. right okay. fine. right. ඔන්න මම දැන් ඔයක ඇඳලා පැහැදිලි අපි දැන් බලමු සටහනේ මොකක්ද තියෙන්නේ කියලා. මින් අදහස් වන්නේ රක්ෂණ සමාගම්හි වගකීම අනිකුත් බැඳීම් වලට වඩා එරෙහිව. දැන් මම කිව්වේ ඇඳලා පෙන්නේ රක්ෂණ සමාගම්හි එක සමාගමක් ගත්තත් නෙමෙයි සමස්තයක් වශයෙන් රක්ෂණ අංශයම ගත්තත් නෙමෙයි. රක්ෂණ සමාගම්හි වගකීම අනිකුත් බැඳීම් වලට එරෙහිව ඇති වත්කම්හි වටිනාකම. all insurance companies liability against their assets. ඒගොල්ලන්ගේ වක්කීම් වලට එරෙහිව තියෙන වත්කම් ප්‍රමාණය වටිනාකම. ඒක තමයි නුබුන්වත් වීමේ අනුපාතය. මම අර පෙන්නේ මෙතන 2000යි කියලා ඒ වගේ. මින් සිදුවන්නේ රක්ෂණ සමාගම්හි සුරක්ෂිතභාවය ඇති කිරීම. මොකද්ද මේකෙන් කරන්නේ? මේ ව්‍යවස්ථාපිත නුබුන්වත් වීමේ අනුපාතය කියන්නේ මේක හරහා කරන්නේ රක්ෂණ සමාගම්හි සුරක්ෂිතභාවය ඇති කිරීම. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඇති කිරීම. මෙය බැංකු හා මුදල් සමාගම් වලට නියම කර ඇති අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය යන risk weighted capital adequacy ratio. මේක අපි කතා කරලා නැහැ තාම. right? කලබල වෙන්න එපා නිසා risk weighted capital adequacy ratio කියන පාඩම අපි මුදල් බැංකු හා මුදල් සමාගම් පැත්තේ කතා කරලා නැහැ. ඒක අපි පස්සේ කතා කරනවා. ඒතර ඔයගොල්ලන් තවදුරටත් මේක ක්ලියර්. ඒකට ඒ concept එකට සමානයි මේක. බැංකු වල තියන්නේ මේකට risk weighted capital adequacy ratio කියන එක. මේ රක්ෂණ ආයතන වල කියන්නේ ව්‍යවස්ථාපිත නුබුන්වත් වීමේ අනුපාතය. සංකල්පය හා සමාන වේ. එනම්
මුදල් සමාගම් වලට අවදානම් මත බර තැබූ වත්කම් ප්‍රතිශතයට සමාන ප්‍රාග්ධනය පවත්වාගෙන යුතු බවයි. මින් අදහස් වන්නේ ඒවා මත ඇතිවන අවදානමට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වා යුතු බවයි. මේවා ගැන අපි අර පාඩමත් කරාම තවදුරටත් ක්ලියර් වෙනවා. දැන්ට කන්ෆියුස් වෙන්න එපා. එහෙම කන්සෙප්ට් එකක් තියෙනවා බැංක්ස් වල ෆයිනෑන්ස් කම්පැනි වල. ඒ වගේම එකක් තමයි මේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ මේ කියන්නේ. රයිට්? ක්ලියර්. රයිට්. ඊළඟට තැන්පතු රක්ෂණය ඩිපොසිට් ඉන්ෂුරන්ස්. ඩිපොසිට් ඉන්ෂුරන්ස්. මෙහෙම මේක රක්ෂණය වර්ගයක් එක. නමුත් මේක වෙනම අපි කතා කරන්නේ මේක මුදල් ආයතන වලට බැංකු වලට මුදල් සමාගම් වලට බොහෝ ළඟ සම්බන්ධයක් තියෙන කන්සෙප්ට් එකක්. මොකද්ද? තැන්පතු රක්ෂණය සිදුවන්නේ බැංකු හා මූල්‍ය ආයතන සිය තැන්පතුකරුවන් වෙනුවෙන් වාරිකයක් ගෙවා ශ්‍රී ලංකා මහා බැංකුවේ තැන්පතු රක්ෂණ අංශය මගින් ලබා ගන්න රක්ෂණ ආවරණයයි. දැන් මෙතන අතන ශ්‍රී ලංකා මහා බැංකුවේ තැන්පතු රක්ෂණ අංශය කියලා තියෙන්නේ. ඒකට ඒ ඩිවිෂන් එක දැන් තියෙන්නේ ඒක ඇතුළත් වෙනම දෙපාර්තමේන්තුව. ඉස්සර තිබුණේ මේ බැංකින් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් එක යටතේ. නමුත් දැන් බලගැන්වීම හා නිරාකරණය කිරීම දෙපාර්තමේන්තුව කියලා අලුත් දෙපාර්තමේන්තුවක් හදලා තියෙනවා මහා බැංකුවේ. බලගැන්වීම හා නිරාකරණය කිරීමේ දෙපාර්තමේන්තුව. ඒතකොට ඒ යටතේ මේ තැන්පතු රක්ෂණ අරමුදලත් ඒ දෙපාර්තමේන්තුව යටතට පත් කළා. ඒ යටතේ ඒ දෙපාර්තමේන්තුව යටතේ පවතින්නේ. තැන්පතු රක්ෂණ අංශය කියන එක දැන් තියෙන්නේ මේ බලගැන්වීම හා නිරාකරණය කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ. right? ඒ වෙනම ඒ ගැන ඒ දෙපාර්තමේන්තුව ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක රිෆර් කරලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ දෙපාර්තමේන්තු පේජ් එක කියවන්න ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒකේ මොනවාද වෙන දේවල් මොනවාද ක්‍රියාත්මක වෙන දේවල් කියලා බලගැනීම හා නිරාකරණය කිරීම දෙපාර්තමේන්තුව. එතකොට මේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයටම කියනවා ලික්විඩිටි සපෝට් ස්කීම්. ද්‍රෝශීලතා පහසුකම් සැපීමේ යෝජනා ක්‍රමය කියලාත් කියනවා. මේ සම්පූර්ණම තැන්පතු රක්ෂණය සහ ද්‍රෝශීලතා පහසුකම් සැපීමේ යෝජනා ක්‍රමය. Liquidity Support Scheme, Deposit Insurance and Liquidity Support Scheme. එක වතාවක් අහලා තිබ්බා මේකේ සම්පූර්ණ නම මොකක්ද කියලා ලකුණු දෙකකට. ඒ නිසා ඒවත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒක නෝට් එකේ නැහැ. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය සහ ද්‍රෝශීලතා පහසුකම් සැපීමේ යෝජනා ක්‍රමය. Liquidity Support Scheme. ඒක තමයි මේකේ සම්පූර්ණ නම. එතකොට ආවරණය මහා බැංකුවේ මේ අංශය මගින් ලබා ගන්න රක්ෂණ ආවරණය ඒගොල්ලෝ ලබා දෙනවා. මෙහිදී සිදුවන්නේ තැන්පත්කරුවන්ට විශ්වාසවන්ත මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය විශ්වාසනීයත්වය ඇති කිරීම. තැන්පත්කරුවන්ට යම් විශ්වාසයක් ඇති කරලා දෙනවා. බය නැතුව ගනුදෙනු කරන්න මේ ආයතන වල ගනුදෙනු කරොත් ඒ තැන්පත් ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඒ සඳහා ඕගලන්ට කිසියම් අවස්ථාවක ආයතනේ කඩා වැටුනොත්, ආයතනේ බංකොලොත් වුනොත්, මොනවා වෙන ගැටලුවක් වුනොත්, මුදල් ගෙවීම අපහසුතාවයක් වුනොත් ඉන්ෂුරන්ස් එකෙන් මේ ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එකේ ඕගලන්ට ක්ලේම් කරන්න පුළුවන් කියලා. ඒතර අද වෙනකොට වර්තමානයේ මේක කියලා නැහැ. මේකේ ලක්ෂ 3යි කියලා තියෙන මේ පල්ලෙහා මේක දැන්ට මේකේ තියෙන ලක්ෂ 3යි කියලා දැන් මේ ගාණ වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ලක්ෂ 12ක් දක්වා මුදලක් ආපසු ලබා ගන්න පුළුවන් තැන්පත් කරුවෙකුට තමන්ගේ තැන්පත් මුදල් අහිමි නොවේ. අපි හිතමු උදාහරණයක් වශයෙන් කිසියම් ආයතනයක තැන්පත් කළ මුදලක් තියෙනවා ලක්ෂ 15ක්. යම් පුද්ගලයෙක්. ඒ ආයතනයේ ඒ මුදල් ගෙවා ගන්න බැරි තත්ත්වයකටපත් වුණොත් මේ ස්කීම් එකෙන් ඉන්ෂුරන්ස් එක ක්ලේම් කරාම යාට ලක්ෂ 12ක් දක්වා මුදලක් ලබා ගන්න වෙන නිසා ඔයගලන්ට මේකෙන් එන පණිවිඩය තමයි බැංකුවක වේවා මුදල් සමාගමක වේවා ඕගලන්ගේ රිස්ක් එක ඩයිවර්සිෆයි කරන්න අවදානම අවම කරන්න අවදානම බෙදා හරින්න පුළුවන් ඕනනම් ඔයගොල්ලෝ ලක්ෂ 50ක මුදලක් එකම ස්ථානයක තැන්පත් කරන්න නැතුව ලක්ෂ 50ක මුදල බැංකුවල බැංකු කීපයක හොඳ තත්ත්වයක ස්ථාවර මට්ටමක තියෙන මුදල් සමාගම් කීක බෙදලා දාන්න පුළුවන් ලක්ෂ 10 10 10 වගේ. එතකොට හදිසි අවස්ථාවක් වුණොත් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ලක්ෂ 12ක් දක්වා මුදලක් ඔයගලන්ට ආපසු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම වුණත් මේ තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමයෙන් ලබා ගන්න ඕනේ. මේකේ කියලා දෙන කුඩා තැන්පත් හිමියන් ආරක්ෂා කරන තමයි මේකේ ප්‍රධාන අරමුණ. මේකේ විස්තර කියවන්නේ මේ කියවම මේකේ තේරෙන ඔක්කොම තැන්පත් රක්ෂණය මොකක්ද කියලා. ඒකට ඔයගොල්ලෝ ඒක කියව ගන්න පුළුවන්. රයිට්? මේක ගැන සමහර තව පාඩමක් අපිට ඉස්සරහට කරන්න තියෙනවා. ඒක දීර්ඝව අපි ඉදිරියේ කරනවා. ඊළඟ උපමාත්‍රකාවක් තියෙනවා ප්‍රාථමික අලෙවිකරුවන්. primary dealers. right? ප්‍රාථමික අලෙවිකරුවන්. මම ප්‍රාථමික අලෙවිකරුවන් කියන එක මේ වෙලාවේ ඒකත් මම ඉතුරු කරනවා මේ යුනිටි ට්‍රස්ට් ඒකක බාර වගේ ඒක කතා කරන්න මම ඉතුරු කරා වගේ මේ ප්‍රාථමික අලෙවිකරුවන් කියන මාතෘකාවත් සම්බන්ධ වෙන්නේ රාජ්‍ය සුරකුම්පත් වෙන්නපල කියලා ඔයගොල්ලන්ට පාඩමක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මට ක්ලියර් නෑ මේක පාඩ බලන්න මේ පොඩ්ඩෙන්. කෙනෙක් මොකද සටහන් දාලා තියෙන්නේ? $1.2 million now.
නෑ තිබුණේ ලක්ෂ 6යි. ලක්ෂ 6 තමයි ලක්ෂ 12 කරේ. ලක්ෂ 3යි මුලින් ලක්ෂ 2යි මුලින්ම දුන්නේ. ඊට පස්සේ ලක්ෂ 3 වුණා. ඊට පස්සේ ලක්ෂ 6 වුණා. දැන් ලක්ෂ 12ක් කියලා දෙන්නේ. 1.2 මිලියන්. Okay, right. හරි. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එකෙන් ගෙවන ප්‍රමාණය, right. ඒ වගේ හොඳයි විජිලන්ට් ඉන්න ඕගොල්ලෝ අවබෝධයෙන් ඉන්න එක හොඳයි. right. මම කියාගෙන ආවේ මේ ප්‍රාථමික අලෙවිකරුවන් කියන පාඩම ඇත්තටම සම්බන්ධ ඕගොල්ලෝ රාජ්‍ය සුරකුම්පත් කියන වෙළඳපොළ කියන පාඩමට. ඉදිරිය අපි කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ ගවර්න්මන්ට් සිකියුරිටිස් මාකට්. ඒකෙදි ඒ පාඩම ඇතුලේ තියෙනවා ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ කවුද? ඒගොල්ලන්ගේ රෝල් එක මොකක්ද? ඒගොල්ලෝ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒගොල්ලන්ගේ කාර්යභාරය මේ දේවල් අපි ඒ පාඩම ඇතුලේ කතා කරනවා. ඒතකොට ඊට අමතර වශයෙන් තමයි මෙතන මම සටහනක් දැම්මේ. ඒතකොට ඇත්තටම මේ පාඩම කරයින් පස්සේ ඕගොල්ලන්ට මේක නිකන් කියව ගන්න විතරක් පුළුවන්. එතකොට ඕගොල්ලන් යම් පරිපූර්ණ දැනුමක් ලැබෙනවා. නමුත් ඊට අමතරව ඕගොල්ලන් හොඳයි මේක කියව ගන්න හොඳයි. දැනට කියවගෙන ඉන්න මේ ගැන යම් අදහසක් ගන්න පුළුවන් ප්‍රයිමරි ඩීලර්ස්ලා ගැන. right primary dealers ගැන නිසා මම කියන්නේ මේක මම නොකරනව නෙවෙයි මේ පාඩමත් එක්ක දීර්ඝව කතා කරනවා දැනට මේගොල්ලෝ මේක කියවලා අදහසක් අරගෙන අපි ඊළඟ පාඩමට යමු මේක අතර යුනිට් ට්‍රස්ට් වගේ අපි පස්සේ කරන්න තියෙනවා right හරි එහෙනම් බැංකු නොවන මූල්‍ය ව්‍යය non banking financial business ගැන වෙනම උපමාතෘකාවක් තියෙනවා අපි අර පොඩ්ඩනේ කලින් කතා කරේ right දැන් අපි ටික මේ ඔයගොල්ලන්ගේ විෂයේ ඇතුළට යමින් ඉන්නේ non banking financial business කියන බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර කියන විෂය ඇතුළට අපි හෙමින් ගමන් කරමින් ඉන්නේ. දැන් ඔන්න තව උපමාතෘකාවක් එනවා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර. මේක ඇතුලේ යම් අරිට වඩා කලින් කතා කරපු දේවල් වලට යම් සවිස්තරාත්මකව අපි යම් චිත්‍රයක් යම් විග්‍රහයක් අපි කරනවා යම් චිත්‍රයක් ඇති කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. right? අපි බලමු. බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරය. right. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සහ විශේෂ බැංකු අපි දැන් දන්නව මොනවද කියලා. යනුවෙන් බැංකු දක්ෂණට ලැබෙන අතර ඒවා රාජ්‍යංශයේ මෙන්ම පුද්ගලිකාංශයේ සවයකත් අපි දන්නවා. සමහර වාණිජ බැංකු රජයේ සතු ඒවාක් තියෙනවා පුද්ගලිකාංශෙත් තියෙනවා. සමහර විශේෂ බැංකු රජයේ සතු ඒවාක් තියෙනවා වෙන කෝපරේට් සෙක්ටර් එකක් තියෙනවා. මෙහිදී මෙම බැංකු වලට අමතරව මූල්‍ය ව්‍යාපාර වල නියැලෙන අනිකුත් ව්‍යාපාර මේ බැංකු වලට අමතරව ෆයිනෑන්ෂල් බිස්නස් වල එදෙන තව ව්‍යාපාර වල එදෙන අනිකුත් ව්‍යාපාර බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරද සාමාන්‍යයෙන් අපි හඳුනනවා. ඉන් ජෙනරලි අපි කියනවා other than bank. ඒ කියන්නේ බැංකු වාණිජ බැංකු සහ ස්පෙෂලිස්ට් බැංක් අරුණම අනික ඔක්කොම අපි එක බාස්කට් එකක දාලා කියනවා බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර කියලා. ජෙනරලි. එමෙන්ම මේවා ඡායා බැංකු ක්‍රමය ෂැඩෝ බැංකින් අපි ඒකත් කලින් කතා කරලා තියෙනවා. ලෙසද හැඳින්වේ. මේව බැංකු හා බැංකු නොවන අංශ අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම් කීපයක්. දැන් මේ බැංකුත් බැංකු නොවන අංශ අතර මූලික වෙනස්කම් කීපයක් අපි කලිනුත් කතා කළා. දැන් ආයෙත් අපි ඒක පෙළ ගස්සලා ප්‍රශ්නයකට උත්තරයක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් විභාගෙදී ඒක පැහැදිලි කරලා ලියන්න පුළුවන් මට්ටමට කිසියම් ආකාරයකට බ්‍රෝඩ් පික්චර් එකක් එන විදිහට අපි ඒක පෙළ ගස්සලා තියෙනවා ඔයගොල්ලන්ගේ පාඩම ඇතුලේ මේ සටහන ඇතුලේ. වෙනස්කම් කියව. 1. වාණිජ බැංකු වලට ඉල්ලුම් තැන්පතු මගින් අඩු පිරිවැය ආරමුදල් ලබා ගත හැකි අතර මූල්‍ය සමාගම් තැන්පත් ආකර්ෂණීයම පිණිස ඉහළ පොලි අනුපාතයක් පිරිනමනු ලැබේ. අපි වෙනස්කම් කතා කරා තමයි ළමයි කලින්. නමුත් මෙතන මේ වෙනස්කම් කරලා ටික පුළුල් ආකාරයෙන් ඊට වඩා පොඩ්ඩක් පැතුරුණු ආකාරයෙන් අපි මේ බැංකින් සෙක්ටර් එකයි non banking sector එකේ වෙනස්කම් කතා කරනවා. right? මොකද්ද? වාණිජ බැංකු වලට ඉල්ලුම් තැන්පතු මගින් අඩු පිරිවැය ආරමුදල් ලබා ගත හැකියි. මොකද්ද මේ ඉල්ලුම් තැන්පතු කියන්නේ? right? ඉල්ලුම් තැන්පතු ජංගම ගිණුම්. දැන් ඔය විතර බැංකර්ස්ලා ඉන්නවනේ. කමර්ෂියල් බැංක්ස් වල වැඩ කරන ඉන්නවා. right? ඒගොල්ලෝ දන්නවා කරන්ට් account operations ඒගොල්ලෝ කරනවා. ඒ වගේ accounts වල තියෙන balance වලට සල්ලි ගෙවන්නේ නැහැ, පොලි ගෙවන්නේ නැහැනේ. ඔයගොල්ලෝ පොලි ගෙවනවා නැහැ. එතකොට ඒ වගේ අපි හිතමු කරන්ට් accounts හරහා ඒ balances වල යම් මුදලක් තියෙන ඒගොල්ලෝ අතර ලැබිලා. ඒව ඉතින් රෝල් ඕවර් කරන්නේ කියන්නේ ගනුදෙනු කරන්නේ එකවරම ගනුදෙනු කරන්නේ නැහැනේ. ඒ ගිණුමේ තියෙනවා ආපහු checks එනවා ඊට පස්සේ ඒවා හොනර් කරනවා ආයි මුදල් දෙනවා එහෙමනේ යන්නේ. ඒකට අවම වශයෙන් සෑම ජංගම ගිණුමකම ශේෂයක් ලක්ෂයක් වෙන්න පුළුවන් ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. ඒ බැංකුවේ හැටියට ඒ ශාඛාවේ හැටියට යම් ස්ථාවර මුදලක් තියාගන්න ඕනේ. ඒතර එහෙම යම් මුදල් ප්‍රමාණයක් ඕනම වාණිජ බැංකුවක පොලියක් නොගෙවා අඩු අරමුදල් නෙමෙයි zero cost
zero cost. Fund cost එක zero. funds තියෙනවා. අන්න එක කියන්නේ වාණිජ්‍ය බැංකු වලට අඩු අරමුදල් පිරිවැය තියෙනවා. ඒකට ඒවයි ඉතිරි කිරීමේ අරමුදල් වලට එන ප්‍රමාණයයි ඒවයි අඩු පොලියක් නේ දෙන්නේ. සහජ ස්ථාවර තැන්පතු වලට දෙන ප්‍රමාණය එකතු කරලා බැලුවම average කරාම compared to other institutions වාණිජ්‍ය බැංකු commercial banks වල අරමුදල් පිරිවැය cost of funds අරමුදල් පිරිවැය cost of funds අඩුයි. අඩු වෙන්නේ හේතුව ඔන්නේ කියන ජංගම ගිණුම් නිසා. ඒගොල්ලන්ට පොලියක් නොගේන නිසා. ඒගොල්ලන්ගේ අරමුදල් පිරිවැය අඩුයි. Basically compared to other financial institutions. එතකොට ඒගොල්ලන්ට අඩු පිරිවැයකින් නැත්නම් අඩු මුදලකින් දැන් low cost එකකින් ඒගොල්ලන්ට fund raise කරන්න පුළුවන්. Clear? All commercial banks. ඒ වුණාට මුදල් සමාගම් වලට එහෙම බෑ. ඒගොල්ලන්ට current accounts නැහැ. ඒගොල්ලන්ට fund raise කරන්න fund deposit mobilize කරන්න අනිවාර්යෙන් ආකර්ශනීය වැඩි පොලියක් පිරිනමමින් ඒගොල්ලෝ මේ මුදල් එකතු කරගන්න ඕන මුදල් වෙළඳ පොලෙන් මාකට් එකේ. එතකොට අනිවාර්යෙන් එහෙනම් ඒගොල්ලෝ funds ලබා ගන්න deposit mobilize කරන especially FDs fixed deposits ලබා ගන්න වැඩි ප්‍රමාණයක් ඉහළ පොලිය අනුපාතයක් පිරිනමන්න. ඒකට වෙනම සීමාවන් තියෙනවා. ඒ හිතන පොලි පිරිනමන්න බෑ. ඒවා අපි පොලි අනුපාත විධානයක් තියෙනවා. අපි ඒක ඒ පස්සේ කතා කරනවා. ඒ වගේ හල්වලෙන් පවුල්ලු හිතන පොලි ගැන පොලිසිය 18යි 20යි 22යි 40යි එහෙම පොලි පිරිනමන්න බෑ. ඒවට නම් අපි සීමාවන් දාලා ඉහළ සීමාව පහළ සීමාවන් අපි දාලා තියෙනවා. ඒවා අපි වෙනම ඒ ඩිරෙක්ෂන්ස් වෙනම කතා කරනවා. මුදල් සමාගම් වලට. එතකොට ඒ ඇතුලේ ප්ලේ කරන්න පුළුවන්. compared to banks ඒකට වැඩි පොලියක් දීලා ගන්න. එතකොට බලන්න වෙනස. බැංකු වල අඩු අරමුදල් පිරිවැය සහිත අරමුදල් තියෙනවා. ඒක සංසන්දනය කරා මුදල් සමාගම් එක්ක මුදල් සමාගම් වල එවැනි අඩු අරමුදල් පිරිවැය නැහැ. ඒගොල්ලන්ට වැඩි පොලියක් දීලා තමයි ඔෆර් කරලා තමයි අරමුදල් රැස් ගන්න වෙන්නේ. ඒක පැහැදිලිද? ඔන්න ඒක වෙනසක්. දැන් ওই වෙනස්කම් කලින් කතා කරේ නැහැ. අපි ජෙනරලි කතා කරා බැංක් කොමර්ෂල් බැංක්ස් උයි මුදල් සමාගම් වල වෙනස්කම්. දැන් ඊට වඩා පුළුල්ල කතා කරන්නේ. right? clearද? clearද? මේ හරියට තේරුම් ගන්න යන්න ඕන. බැංකර්ස්ලා නම් මේවා දන්නවා. දැන් non bankers ස්කූල් ලීවර්ස්ලා. clearද? මම මේ කියන්නේ බැංකු වල විශේෂයෙන් වාණිජ්‍ය බැංකු වලට අඩු අරමුදල් පිරිවැය සහිත අඩු අරමුදල් ලබා ගන්න ක්‍රමය කොහොමද ඒගොල්ලෝ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ. clearද? clear. right. ඒ පළවෙනි වෙනස්කම්. හරිද? මොකද්ද? මෙතින් වාණිජ්‍ය බැංකු වලට ඉල්ලුම් තැන්පතු මගින් අඩු පිරිවැය අරමුදල් ලබා ගන්න හැකි. අතර මූල්‍ය සමාගම් තැන්පත් ආකර්ෂණය කිරීම පිණිස ඉහළ පොලි අනුපාතයක් පිරිනමනු ලැබේ. මේක කිව්වට මදිනේ මේ සටහනේ. මේක වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නයි මම උත්සාහ කරේ. ඉතින් මගේ උත්සාහයේ ප්‍රතිඵල තියෙනවද කියලා මට දැනගන්න අවශ්‍යයි. බැංකර්ස්ලා මේක දන්නවා. මම මේ පළවෙනි කාරණේ රෝමිලක්කා එක පැහැදිලි කරේ. බැංකර්ස්ලා මේක තේරෙනවා ප්‍රැක්ටිකලි ඒගොල්ලෝ දන්නවා. non බැංකර්ස්ලා ස්කූල් ලීවර්ස්ලා මේක හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ක්ලියර්ද? ඔයගොල්ලන්ට ක්ලියර්ද? non bankers school leavers කියන්නේ clear මේ පළවෙනි වෙනස තේරුම් ගන්න හරියට මේව අවබෝධයෙන් කතා කරන් ගිහිල්ලාම ඉස්සරහට පාඩම් යන්න වෙන්නේ මම හිතනවා ඔයගොල්ලෝ තේරුම් ගත්තා කියලා right කවුරුත් රෙස්පොන්ස් කරන්නේ right හරි දෙක මූල්‍ය සමාගම් වල ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන් ඕනේ. ඒ කියන්නේ මූල්‍ය සමාගම් වල ෆයිනෑන්ස් කම්පැනි වල කල්බදු කියන එක අපි කතා තරමක් දුරට අපි දැන් කතා කරලා තියෙනවා ලීසින් කුලිසින්නක් කර හය පර්චස් උකස් දේපල වෙළඳාම් යනාදී. ඒ කියන්නේ උකස් දේපල කියන්නේ දේපල වෙළඳාම් උකස් කියන එක වෙනක්. ඒ කියන්නේ රන් බාණ්ඩ උකස් වෙන්න පුළුවන් වෙනත් උකස් කරලා දේපල උකස් කරලා ණය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දේපල වෙළඳාම්. ඒවා තමයි ඒගොල්ලන්ගේ මූල්‍ය සමාගම් වල ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන්. මෙතන කියනවා ඒ පාඩමක් දැන් තියෙනවා මෙතන. මූල්‍ය සමාගම් වල බිස්නස් ලයින්ස් මොනවද? නමුත් බලපත්ලාභී වාණිජ්‍ය බැංකු වල කොමර්ෂල් බැංක්ස් වල ප්‍රධාන ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයන් වන්නේ ආයතනික මූල්‍යකරණය right corporate finance ව්‍යාපෘති මූල්‍යකරණය project finance වාණිජ්‍ය මූල්‍යකරණය commercial finance විදේශ විනිමය වෙළඳාම ඒ කියන්නේ foreign exchange dealings ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ commercial banks වල ප්‍රධාන ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයන් වෙන්නේ ආයතනික මූල්‍යකරණය ව්‍යාපෘති මූල්‍යකරණය වාණිජ්‍ය මූල්‍යකරණය විදේශ විනිමය වෙළඳාම foreign ඒවා තමයි ප්‍රධාන වෙළඳාම ඒගොල්ලන්ගේ. නමුත් සංසන්දනය කරන මුදල් සමාගම් කරන ගොඩක් කුලිසින්නක් කර කල්බදු මේ
දේපළ වෙළඳාම්, උකස් ඒ වගේ දේවල් මේක බැංකුත් කරනවා නැත්නම් නමුත් ප්‍රධාන වෙන්නේ අරවා. මේ කියන ආයතනික මුදල්. ඒ දෙවෙනි වෙනස. right? මම හිතන්නේ පැහැදිලි ඇති. තුන්වෙනි සාමාන්‍යයෙන් බැංකු නියාමනය වනුයේ බැංකු පනත යටතේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. බැංකුවක් කොහොමද වෙන්නේ? බැංකු බැංකින් සුපර්විෂන් ඩිපාර්ට්මන්ට් කියලා ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙනවා. ඒ අය තමයි බැංකු ගැන සම්පූර්ණ නියාමන උපදෙස් නිකුත් කිරීම හා ඒ අධීක්ෂණ කටයුතු කරන්නේ. මුදල් මණ්ඩලයේ මෙහෙයුම යටතේ. මුදල් මේ බැංකු පනත යටතේ යම් බලතල මුදල් නීති පනත යටතේ බලතල ලැබිලා තිනවා බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට ඒ සම්බන්ධව. බැංකු සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න. ඒතර බැංකු නියාමනයේ මෙහිදී දැඩි නියාමන කොන්දේසි පැනවෙන අතර අනිවාර්යෙන් ටයිට් රෙගුලේටරි කන්ඩිෂන්ස් තියෙනවා. අතර මුදල් සමාගම් මුදල් ව්‍යාපාර පනත යටතේ අපි කතා කරන 2011 අංක 42 ෆයිනෑන්ස් බිස්නස් ඇක්ට් යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමනය ලක්වේ. ඒක තවත් වෙනස්කම. බැංකු බලන්න එක දෙපාර්තමේන්තුවක් වෙනම නීතියක් යටතේ බැංකු නොවන මූල්‍යායතන බලන්න තවත් දෙපාර්තමේන්තුවක් තවත් නීතියක් යටතේ. ඒකත් වෙනස්කම. ඒතර මූල්‍යකරණයේ පැත්ත බිස්නස් ලයින්ස් පැත්තෙන් වෙනස්. අධීක්ෂණ නියාමන පැත්තෙන් වෙනස් සහ ඒගොල්ලන්ගේ අරමුදල් සම්පාදනය පැත්තෙන් අරමුදල් ලබා ගැනීම පැත්තෙන් ඒගොල්ලන් වෙනස්. පැහැදිලිද? එතකොට බැංකු වලට cost of funds අඩුවෙන් මුදල් අරමුදල් ලබා ගන්න පුළුවන්. ඔය ප්‍රධාන වෙනස්කම් තුන තියෙනවා. හරිද? ඔන්න ඒවා ප්‍රධාන වෙනස්කම්. මොනවද? බැංකු සහ මුදල් සමාගම් අතර ප්‍රධාන වෙනස්කම් තුනක් අපි අද පුළුල්ව කතා කරා. හරි? මේ මම හිතන්නේ ක්ලියර් ඇති. ක්ලියර් වෙන්න ඕනේ මේ සිංහලෙන් තියෙනවනේ. ඔයගලන්ට කියවම තවදුරටත් තේරෙනවා right? හරි. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස. බැංකු නොවන මූල්‍යායතන වර්ග කැටගරීස් සහ ඒවායේ ව්‍යාපාරික ආකෘති. ඒවායේ ව්‍යාපාරික ආකෘති කැටගරීස්. right? බලමු මොනවද මේ කියලා. non-banking business categories and their business models ව්‍යාපාරික ආකෘති. දැන් බලපත්‍රාභි මූල්‍ය සමාගම් කියන්නේ එක ප්‍රධාන කොටසක් බැංකු නොවන මූල්‍යායතන බාස්කට් එකේ තියෙන ප්‍රධාන වර්ගයක් තමයි බලපත්‍රාභි මූල්‍ය සමාගම්. finance company registered finance company licensed finance companies. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ එහෙම ලයිස්තුවක් තියෙනවනේ. මම ඒ ලයිස්තුව ඔයගොල්ලෝ ඉදිරි කාලේ දෙන්නම් දැන් ක්‍රියාත්මක කරන සමාගම් මොනවද කියලා. තැන්පතු බාර ගැනීම අපි දන්නවා ඉතිරි කිරීම තැන්පත් කාලන තැන්පත් විතරයි ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ජංගම කිනුම් පාත් වෙනන්න බැතර කාලන තැන්පතු බාර ගැනීම. කල්බදු කරන්නේ ලීසින් කරනවා ඒගොල්ලෝ. කුලීසින් නක්කර ව්‍යාපාර hire purchase business. උකස් ඒ කියන්නේ පෝනි. දේපල වෙළඳාම් ඒ කියන්නේ property sales. ශුද්‍ර මූල්‍යකරණය මයික්‍රෝ ෆයිනන්ස් ගැනත් අපිට වෙනම පාඩමක් තියෙනවා අලුත් ටැක්ට් එක ගැන. ඒ දේවල් ඉස්සරහට අපි කතා කරනවා. ඔන්න ඒ ආකාරයට බලපත්ලාභී මූල්‍ය සමාගම් ගත ඔන්න ඒ කියන්නේ ඒ කැටගරිය ඔය ව්‍යාපාර කරනවා. බලපත්ලාභී කල්බදු සමාගම්. ඒ කියන්නේ කල්බදු විතරක් කරන සමාගම් මේ කියන්නේ. දැන් බැංකු නෙමෙයි. බැංකුත් කල්බදු කරනවා. මුදල් සමාගමුත් කල්බදු කරනවා. නමුත් ඒ අරවත් කරන ගමන් ඒගොල්ලෝ කල්බදු. නමුත් බලපත්ලාභී කල්බදු සමාගම් කියලා මෙතන අදහස් කරන්නේ කල්බදු පමණක් කරන සමාගම්. ඒගොල්ලෝ කල්බදු කරන එක කරනවා කුලිසින්නක් කර කිව්සු. ඒ දෙක විතරක් ඒගොල්ලෝ කරනවා. hire purchase and leasing. ප්‍රාථමික අලෙවි කරුවන් තව වර්ගයක්. non bankers ලා කියන වර්ගය. අපි ඉදිරි කාලේ ඒගොල්ලෝ ගැන කතා කරනවා. අර පාඩමේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳාම ඒගොල්ලෝ කරන්නේ. right? රාජ්‍ය සුරකුම්පත් වෙළඳාම. පල්ලෙහාට බලමු. එන්න මුදල් තරවු කරුවන්. ඒ කියන්නේ money brokers තවත් වර්ගයක් මේ බැංකු නොවන මූල්‍යායතන වර්ගය. අතර ප්‍රතිමිලදී ගැනීම රිවර්ස් රීපෝ ප්‍රතිවිකුණුම් රිවර්ස් රීපෝ. මෙතන මේ රීපෝ කියන එක විතරයි එන්න ඕනේ. මේ කැල මෙතන වැඩියෙන් වැදලා තියෙන්නේ. මේ සටහනේ ප්‍රතිමිලදී ගැනීම කොහම රීපෝ right? මේක අයින් වෙන්න ඕන. right? රීපෝ ප්‍රතිවිකුණුම් කොහම රිවර්ස් රීපෝ. අපි ඒවා වෙනම රීපෝ රිවර්ස් රීපෝ කියනවා කලබල වෙන්න එපා. මුදල් තරග කරන පාඩමක් අපිට තියෙනවා. වෙනම පාඩමක් මුදල් තරග කරනවා කියන්නේ කවුද? ඒගොල්ලන්ගේ රෝල් එක මොකක්ද? ඒ ගොඩ සවිස්තරාත්මකව අපි කතා කරනවා මුදල් තරග කරනවා. එන කලබල වෙන්න එපා. right? එතන රීපෝ රිවර්ස් රීපෝත් අපි කතා කරනවා. ඒක්ෂණ මුදල් කෝල් මනි. මුදල් තරග කරුන්ගේ මාකට් එකේ මේ කරන ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් කෝල් මනි. රාජ්‍ය සුරකුම්පත් ගවර්න්මන්ට් ඒ පාඩමත් වෙනම තියෙනවා. කෝල් මනි කියලා අපි ඒවා ඉදිරි කාලේ පැහැදිලි කරගන්න පුළුවන් මේ මුදල් තරග කරන කියන පාඩමේ. right?
ඒක තව වර්ගයක් බැංකු නොවන මූල්‍ය අඩු. ඊළඟ විදේශ විනිමය තරව කරනවා. foreign exchange dealers විදේශ විනිමය මිලට ගැනීම සහ විකිණීම. ඔය foreign exchange dealers ලා කියන්නේ බැංකුත් කරනවා. ඒ වගේම බලලත් තරව කරනුත් ඉන්නවා. ඒගොල්ලොත් කරන. ඒගොල්ලෝ විදේශ විනිමය මිලට ගැනීම සහ විකිණීම. රන් බාණ්ඩ උකස් ගන්න. ස්ථාන ගෝල් පෝනිං. අපි දන්නවා පෝනිං සෙන්ටර්ස් වෙනම තියෙනවා. ඒ වගේම බැංකුත් මුදල් සමාගමුත් අනිකුත් මූල්‍ය ආයතන ගොඩක් කරලා පෝනිං කරනවා. ඔන්න බැලුවම මෙතන බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග කීපයක්ම තියෙනවා. මුදල් සමාගම්, කල්බදු සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, ඒ වගේම මුදල් තරවකරුවන්, විදේශ විනිමය තරවකරුවන්, රන් බාණ්ඩ උකස් ගන්නන්, අතරින් ගත්තම රාක්ෂණ ආයතන ඒගොල්ලොත් ගන්නවා. විශ්‍රාම අරමුදල් තවත් ඒවත් තියෙනවා. නමුත් අපි ඒව වෙනම පාඩම් වලට වශයෙන් වෙනම කතා කරනවා. මේවත් තව විස්තරාත්මක ඉස්සරහට කතා කරනවා. රයිට්. ඉහත ව්‍යාපාර වර්ග අතරින් තැන්පතු බාර ගැනීමට අවසර ලැබෙනවා. අපි මේවා කලින් කතා කරලා තියෙනවා. ලැබෙන්නේ මූල්‍ය සමාගම් වල ඔය උඩින් කියපු ලයිස්තුවේ තැන්පත් ගන්න අවසර තියෙන්නේ මූල්‍ය සමාගම් වලට පමණයි. ඩිපොසිට් මොබිලයිස් ගන්න. ඊට අමතරව සෞපකාර සමිති අපි දන්නවා ඔය වෙනම පනතකින් තියෙන වෙනම නීතියක්. සානස සමිති සහ ශුද්ධ මූල්‍ය ආයතන මෙන්ම දිවි නැගුම ප්‍රජා මූල්‍ය සංවිධාන බැංකු වලටද තැන්පතු ලබාගත හැකි අතර ඒවා සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇති නීතීන් වන්නේ. මොනවාද? සෞපකාර වලට ඒ වගේම සනස සමිති වලට ඒ වගේම ශුද්ධ මූල්‍ය ආයතන වලට ඒ වගේම දිවි නැගුම ප්‍රජා මූල්‍ය සංවිධාන වලට ඒ වගේ ඒවාට වෙන වෙනම නීති තියෙනවා. 2011 අංක 40 දාන මුදල් ව්‍යාපාර පන්තිෙන් තමයි අර උඩින් කියපු ඒවාට නීතිමය පසුබිම හැදෙන්නේ. ඒ කියන්නේ කල්බදු සමායන මුදල් සමාගම් වලට. හරි. ඊට පස්සේ 72 අංක 5 දාන සෞපකාර සමිති නීතියෙන් තමයි එන්නේ. ඔය සෞපකාර සමිති සනස සමිති වලට. 2016 අංක 6 දාන ශුද්ධ මූල්‍ය කරන පනත සහ දිවි නැගුම පනත. ඒක දෙකක් නෙවෙයි. ශුද්ධ මූල්‍ය පනත වෙනම තියෙනවා. ඒ අනුව ශුද්ධ මූල්‍ය කරන සම්බන්ධ නීති තියෙනවා. දිවි නැගුම පනත තියෙනවා. දිවි නැගුම පනත මගින් 2011 දිවි නැගුම පනත මගින් පුළුවන් දිවි නැගුම ප්‍රජා මූල්‍ය බැංකු සහ ඒව සම්පූර්ණ පාලනය වෙන්නේ. ඒව ගැන පාඩම් වෙනම තියෙනවා. ඉස්සරහට අපි ඒව වෙන වෙනම කතා කරනවා. එතකොට දැන් මේ අයටත් තැන්පත් බාර ගන්න පුළුවන්. කාටද? සෞපකාර සමිති වලට සානස ශුද්ධ මූල්‍ය ආයතන දිවි නැගුම සම ඒවා අර නීතියෙන් අවසර ලැබිලා තියෙනවා. නමුත් මේ උඩ කියපු ආයතන වලින් රයිට් මුදල් සමාගම් වලට විතරයි තැන්පත් ලබා ගන්න පුළුවන්. රයිට් තැන්පත් ලබන මේවා හරියට පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. හරිද? මේ මෙතන අපි නතර කරේ. දැන් මෙතෙක් මේ නිකන් කතා කරපුවා ක්ලියර්ද කියන්නේ මට? මේක රෙස්පොන්ස් කරන්නේ නැහැ කවුරුත් දැන් ටික වෙලාවක ඉඳන්. ක්ලියර් ටු ඕල්. Clear, sir. දැන් මේ නිකන් කතා කරපුවා ක්ලියර්ද? කවුද කතා කරන සද්දයක් ඇහුණා? right. yes, okay. okay, clear. හරි. හරි. දැන් මම මේ නිකන් කතා කරේ බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග අපි okay right fine වර්ග අපි කතා කරගෙන ආවා වර්ග කීපයක් ගැනම බලපත්ලාභී මුදල් සමාගම් බලපත්ලාභී මේ කල්බදු විශේෂ කල්බදු සමාගම් ඒ ආදී වශයෙන් කලතර මේ වගේ නීතිමය පසුබිම ඒවට බලපාන නීතිය මොකක්ද ඒගොල්ලන්ගේ ව්‍යාපාර ආකෘති මොනවද ඒගොල්ලන් තැන්පත් ගන්න පුළුවන් කාටද තැන්පත් ගන්න බැරි කාටද ඒ වගේම බැංකු නොවන මූල්‍ය ආයතන බැංකුත් ඇතුළු සාමාන්‍ය මූල්‍ය ආයතන ලබා දෙන ණය පහසුකම් මොනවද ගන්න තැන්පත් වර්ග මොනවද? ඒ තැන්පත් වර්ග වල විශේෂ ලක්ෂණ මොනවද? ජංගම ගිණුම් කියන්නේ මොකද්ද? ස්ථාවර තැන්පත් කියන්නේ මොනවද? සාමාන්‍ය ඉතිරි කිරීම කියන්නේ මොනවද? ආදී අපි මේ දේවල් සීලුම දේවල් සවිස්තරාත්මකව අපි කතා කරමින් යන්නේ දැන්. ඊළඟට අපි දැන් කතා කරගෙන ආවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර වර්ගීකරණයන් මොනවද? ඒගොල්ලන්ට බලපාන නීතීන් මොනවද? ඒගොල්ලන්ගේ වෙනස්කම් මොනවද? බැංකුත් එක්ක බැංකු නොවන මූල්‍ය අතර වෙනස්කම් මොනවද? ඒ ආදී සීලුම දේවල් අපි සවිස්තරාත්මකව කතා කරනවා. නෝට් එක ළඟ තියෙනවා. ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. මොකද ඔයෙන් ප්‍රශ්න එනවා හැමදාම. ඔය පැති වලින් හැමදාම ප්‍රශ්න එනවා. බේසික්ස් දේවල් මේවා, රයිට්? එනිසා හොඳට ඔය කියවගන්න. ආයි අපිට ප්‍රශ්න හැටියට කතා කරොත් මිසක් ඔය සටහන් ඔය මාතෘකා නැවත කතා කරන්න වෙලාවක් අපිට හම්බෙන්නේ නැහැ. මේ තියෙන සීමිත කාලේ. ඒ නිසා මම කියන්නේ මේ කතා කරන වෙලාවෙම කියන්නේ හැම වෙලෙම නැවත කියන්නේ මේවා හරිය අවබෝධයෙන් ලබා ගන්න, හරියට අවබෝධ කරගන්න සහ පසුව නැවත වෙනම කියවලා මේවා හරියට ධාරණය කරගන්න.
ඒක ඔයගලන්ට හරියටම කරන්න අවශ්‍ය නැහැ. නැත්නම් මොකද විභාගෙදී හොඳ උසස් ප්‍රතිඵල ගන්න අමාරු වෙනවා. ඒකයි මම කියන්නේ අත්දැකීමෙන් කියන්නේ. right. අපි දැන් ඊටු ටික බලමු. මේ මාතෘකාවෙම අපි තව ටික ඉස්සරහට යන්න තියෙනවා. දැන් මේ ඉහසනා මුදල් සමාගම් සඳහා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අපි කලින් කියමු මුදල් සමාගම්. අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට විවිධ වූ මාර්ග තියෙනවා. මේ කියන්නේ මුදල් සමාගම් වලට. ඉහත සඳහන් මුදල් සමාගම් ෆයිනෑන්ස් කම්පැනි. ඒගොල්ලන්ට ව්‍යාපාර කටයුතු කරන්න අරමුදල් සම්පාදනය කරන්න පුළුවන් විවිධ මම මේ සටහන් වලට හදලා තියෙන්නේ අතුල් කරලා තියෙන්නේ මේවයින් හැමදාම වගේ අඩු වැඩි වශයෙන් ප්‍රශ්න එනවා. ඒතකොට මේ ප්‍රශ්නත් සලකා බලලා ඒවටත් ගැළපෙන ආකාරයට තමයි මේ සටහන් හදලා තියෙන්නේ. ඒ නිසා මේවා හරියට අවබෝධයෙන් ඉන්න. මුදල් සමාගම් සඳහා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන විවිධ වූ මාර්ග තිබේ. ඒවා නම් සමාගම් සඳහා මහජනතාව වෙත සමාගම් කොටස් නිකුත වී. ඒ කියන්නේ ෂෙයාර් ඉෂුව එක. එක විදියක්. දැන්ට සිද්ධ කොටස්කරුවන් වෙත හිමිකම් නිකුතුවක්. රයිට් ඉෂුව එක. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීමක් කරන්න හැබැයි දැන්ට ඉන්න කොටස්කරුවන්ට විතරයි. හිමිකම් නිකුතුවක්. මගින් වෙළඳපොළ වෙත. ඒ වගේම වෙළඳපොළ වෙත සාමාන්‍ය මහජනතාවට නිකුත් කරන්න පුළුවන්. ඉන්න කොටස් කරන නිකුත් කරන්නත් පුළුවන්. ඊළඟට ඒක එකක්. ඊට පස්සේ නිකුත් කරන ලබන ණයකර මගින් වෙළඳපොළ වෙත නිකුත් කරන ණය. ඒ කියන්නේ ඩිබෙන්චර්ස්. ණයකර. ඒ කියන්නේ ණයකර කියලා කියන්නේ අපි වෙනම කතා කරන පාඩමක ඉස්සරහ ණයකර කියන්නේ සුරකුම්පත්වල ඒ කියන්නේ ලක්ෂණ අන්තර් දෙකේම ලක්ෂණ අන්තර්ගත වෙච්ච ණය සම්පාදන උපකරණයන්. ඩිබෙන්චර්ස් ණයකර. මගින් හෝ වෙනත් ණය අරමුදල් මගින් මාකට් එකෙන් ගන්න වෙනත් ණය අරමුදල් මගින් ඒගොල්ලෝ ව්‍යාපාර කරන සල්ලි හොයන්න පුළුවන්. වෙනත් මාකට් එකෙන් ගන්න ණය කර අලුත් කොටස් නිකුතෝකින් සහ ඉන්න කොටස් කරවන්ට රයිට් ඉෂුව එකකින් ඔය ආදී වශයෙන් ගන්න පුළුවන්. නමුත් විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගමකට ඒ කියන්නේ ලීසින් කම්පැනි අරමුදල් සම්පාදනය කරගත හැකි පහත් සඳහන් මාර්ගවලිනි. ඒ කියන්නේ මේ කතා කරන්නේ කල්බදු විතරක් කරන සමාගම් වලට. කන්ෆියුස් වෙන්න එපා. කල්බදු විතරක් කරන. හැබැයි කල්බදු කරන මුදල් සමාගම් තියෙනවා. කල්බදු කරන විශේෂ බැංකු ඉන්නවා. කල්බදු කරන වාණිජ බැංකු. ඒගොල්ලන්ට අනිත් විදිහට මුදල් ගන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ කල්බදු පමණක් කරන අරමුදල් සමාගම් වලට අරමුදල් සම්පාදනය කරගන්න හැකි මාර්ගය. ප්‍රාග්ධනය. ඒ කියන්නේ කැපිටල් එක හිමිකරුවන්. ණය කර අර කිව්ව ඩිබෙන්චර්ස්. ණය ගැනීම මාකට් එකේ. පොරොන්දු නෝට්ටු ප්‍රොමිසරි නෝට්. රඳවාගත් ලාභ කලින් අවුරුද්ද රඳවාගත් ලාභ වලින් ඒවා රිටෙන්ෂන් ඔෆ් ප්‍රොෆිට් රඳවාගෙන ව්‍යාපාර කටයුතු වලට එකතු කරන්න පුළුවන්. වාණිජ පත්‍ර කොමර්ෂියල් පේපර්ස්. ඔන්න ඔය කියන මාර්ග වලින් හැබැයි තැම්පත් ගන්න බෑ. කාටද? කල්බදු සම. ඒවා තමයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කරන තැන්. ඒ අවබෝධය තියනවාද කියලා. ඒගොල්ලන් තැම්පත් ගන්න බෑ. මෙන්න මේ කියන වෙනත් ණය සම්පාදන උපකරණ මාර්ගයෙන් වෙළඳපොළෙන් නැත්නම් මාකට් එකෙන් ණය අරගෙන ලබා ගන්න පුළුවන් ව්‍යාපාර කරන. ඒතර ඒගොල්ලොත් කරන්නේ මූල්‍ය අතර වැඩි කරන්නේ. ඇයි ඒවයි ආයෝජනය කරන්නේ සල්ලි වැඩිපුර තියෙනනේ. ඒ වගේ එතකොට මුදල් ලබාගෙන ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ බැංකු සමග ව්‍යාපාරික කටයුතු වලදී මුදල් සමාගම් විශාල ලෙස තරංකාරීව ක්‍රියාත්මක කරන අතර. ඒතර බැංකු එක්ක වැඩ කරද්දී මුදල් සමාගම් ඔන්නතර පොඩි වෙනස්කමක් තව කතා කරනවා. අවබෝධ කරගන්න ඕන. බැංකු සමග ව්‍යාපාරික කටයුතු වලදී මුදල් සමාගම් විශාල ලෙස තරංකාරීව ක්‍රියාත්මක කරන අතර ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා බැංක්ස් එක්ක ෆයිනෑන්ස් කම්පැනි. අතර විශේෂයෙන් තැන්පතු ලබා ගැනීමේදී මෙන්ම ණය ලබා දීමේදීද එනම් කල්බදු සහ කුලිපිට ගැනුම් වලදී තරඟකාරීව ක්‍රියා කරනු ලැබේ. මේ දෙක අතර මේ සෙක්ටර්ස් දෙක අතර ලොකු තරඟයක් තියෙනවා. බැංකින් සෙක්ටර් එක, නන් බැංකින් සෙක්ටර් ස්පෙෂලි ෆයිනෑන්ස් කම්පැනි. මෙවැනි තරඟකාරී වටපිටාවකදී තම ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කිරීම සඳහා මුදල් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ආකාරයේ විශේෂත්වයක් ගන්නවා. දැන් මෙතන මම කලිනුත් කිව්වනේ මුදල් සමාගම් ලොකු තරඟයක ඉන්නවා, තරඟකාරීත්වයක් දෙනවා, තරඟයක් දෙනවා, සටනක් දෙනවා බැංකුත් එක්ක. එතකොට හැබැයි බැංකු වලට වාසියක් තියෙනවා මම කලින් කිව්වා. මොකද අඩු අරමුදල් පිරිවැය ඒගොල්ලන්ට තියෙනවා ජංගම ගිණුම් නිසා. එතකොට ණය මුදල් දෙනවනම් පොලිය ටිකක් අඩුවෙන් වුණත් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. මුදල් සමාගම් වලට වඩා. ඇයි? මුදල් සමාගම් පොලිය එකතු කරන්නේ, තැන්පත් එකතු කරන්නේ වැඩි පොලියක් පිරිනමලා. මුදල් සමාගම් තැන්පත් ලබා ගන්නේ බැංකු වලට වඩා වැඩි පොලියක් පිරිනමලා. මොකද ආකර්ෂණය කරගන්න. එක පැත්තෙන්. අනිත් පැත්තෙන් ඒගොල්ලන්ට අඩු අරමුදල් පිරිවැයක් ගන්න පුළුවන් ජංගම ගිණුම් හරහා. ඒ නිසා ණය දෙන්නත් පුළුවන්කම තියෙනවා අඩුවට. ඒ වාසි දෙකම බැංකු වලට තියෙනවා. වාණිජ්‍ය බැංකු වල විශේෂයෙන්. නමුත් හොඳ සටනක් දෙනවා මුදල් සමාගම් වැඩි පොලියක් පිරිනමලා තැන්පතුත් අරගෙන. ඒ වගේම
ඉහළ ව්‍යාපාරික අවදානමක් තියෙන high risk profiles වලට high risk persons ලට ණය දීලා risk premium එකක් ඇඩ් කරලා අර මේ ඒගොල්ලෝ ඉහළ පොලියක් දීලා ලබා ගන්නා තැන්පතු වලට හොඳ මාජින් එකක් එක්ක ඉහළ පොලියකට අර වගේ රිස්කි සෙක්ටර්ස් වල රිස්ක් ලවර්ස් ලට ණය දීලා ඒ වගේම කාර්යක්ෂමව ණය දීලා කඩිනමින් ණය දීලා හොඳ සටනක් දෙනවා බැංකු නොවන ආයතන විශේෂයෙන් මුදල් සමාගම් බැංකුත් එක්ක. ඒවා තමයි ඔයගොල්ලෝ විග්‍රහ කරලා ලස්සනට උත්තරයකදී ලියන්න ඕන කාරණා. ඒවා හරියට තේරුම් ගන්න අවශ්‍යමයිකයි මහන්සිලා මෙච්චර කියලා දෙන්න ඕන. රයිට්? මෙතන අවබෝධ වෙනවා ඇති. අපි බලමු නෝට් එක. මේ කියන්නේ ඒවා. ක්‍රියාත්මක නාගර විශේෂත්වයක් ගනි. බලමු මොකක්ද කියලා. උදාහරණයක් වශයෙන් තැන්පත් ලබා ගැනීමේදී මුදල් සමාගම් සාමාන්‍යයෙන් ඉහළ පොලි අනුපාතයක් පිරිනමන ලාභයක කිව්වා. එසේම කල්බදු කුලිපිට ගැනුම් පහසුකම් ලබා දීමේදී බැංකුව විසින් පහළ පොලි අනුපාතයක් පිරිනමන ලබන්නේ ඔවුන් සතු ඇති අර මම කලින් කිව්ව අඩු පිරිවැය සහිත අරමුදල් හේතුවෙන්. එතකොට මේ දෙපැත්තෙම වාසියක් තියෙනවා බැංකුව වලට. උදාහරණයක් ඔය ඉල්ලුම් තැන්පතු මුදල් කරන්ට් account සල්ලි. ඒක තමයි අපි දැන් කතා කරේ. නමුත් ඒ වාසි තත්ත්වය බැංකුව වලට තිබුණා වුණත් එවැනි වාසසහගත තත්ත්වයන් දෙකක් අඩු අරමුදල් ලබා ගැනීම ඒ වගේම අඩු පොලියට ණය දීම. ඒ හේතුව නිසා. එහෙම වුණත් නමුත් මුදල් සමාගම් මේ සඳහා අනුගමනය කරන්නේ වෙනස් වූ උපාය මාර්ගය. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනස් බිස්නස් ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරනවා මේකට මුහුණ දෙන්න. කොහොමද? ඒවා නම් ණය පහසුකම් කඩිනමින් ලබා දීම. ඒ කියන්නේ ඒගොල්ලෝ efficiency එක අතින් ඉස්සරහින් ඉන්න ඉක්මනින් ණය ලබා දීලා. සහ අවම ලියකියවිලි වැනි කටයුතු. minimum documentation and speedy transactions. right? ඒ දෙකෙන් ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්න බැංකුව වලට වැඩිය. මේ අනුව බලන විට පෙනියන්නේ වාණිජ බැංකුවල පොලි අනුපාතයන්ට වඩා ඉහළ පොලි අනුපාතයක් තැන්පත් සඳහා මුදල් සමාගම් පිරිනමනු ලැබුවද මම අර කලින් කියපු කාරණේ ණය ලබා දීමේදී වැඩි අවදානම් සහිත ව්‍යාපාරවලට පහසුකම් සලසන නිසා ඉහළ පොලි අනුපාතයන් පිරිනමන බවයි. මතක මේ කාරණේ හරියටම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. මේක හරියටම ඔළුවේ ගලේ කෙටුවා වගේ සම්පූර්ණයෙන්ම මේ concept එක පැහැදිලිව තියෙන්න ඕන. clear? බැංකුව එක්ක මුදල් සමාගම් තරම් කරන විදිය. නැත්තම් banks එක්ක non banking financial institutions generally finance company how to compete this business operations. කොහොමද ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු ඒගොල්ලෝ තරංකාරීව කරන්නේ කියලා. කවුද? finance company. මම කාරණා ඇති තරම් කිව්වා. වාසසහගත තත්ත්වයන් බැංකුව වලට තිබුණා වුණත් අඩු අරමුදල් පිරිවැය සහ අඩුවට ණය ලබා දීමේ හැකියාව තිබුණා වුණත් මුදල් සමාගම් හොඳ සටනක් දෙනවා. වැඩි පොලියක් පිරිනමලා තැන්පත් අරගෙන ඒ මුදල් මගින් ණය ලබා දීපිදී ඒගොල්ලෝ කඩිනම් සේවාව කියන්නේ ස්පීඩි ට්‍රාන්සැක්ෂන් මිනිමම් ඩොකියුමන්ටේෂන් අවම ලියකියවිලි ප්‍රමාණයක් සහිතව කාර්යක්ෂමව ඒ සේවාවන් සපයලා රිස්ක් ලවර්ස්ට ඒ සර්විස් එක දීලා ඒගොල්ලෝ හොඳ සටනක් දීලා ඒගොල්ලෝ හොඳ ප්‍රොෆිට් මාජින් එකකුත් තියාගන්න මුදල් සමාගම්. ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. ඒකයි ඔයගොල්ලෝ මූලික වශයෙන් මට කියලා දෙන්න ඕන. අන්න එහෙමයි ඒගොල්ලෝ බැංකුව එක්ක බැංකු නොවන මූල්‍ය ආයතන වෙළඳ පොලේ තරම් කරන්නේ. right? ප්‍රශ්න අහන්නේ ඔය වගේ ළමයි. ඔය තැන් වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ඒතර මේවා හරියට පෙළ ගස්වල හරියට highlight කරලා නැත්නම් මතු කරලා උත්තර වල ගලපලා ලියන්න පුළුවන් writing skill එක ඕලු ගාව තියෙනවා. අපි කියන්නේ ඒකට ආලවට්ටම් දාලා ලියන්න පුළුවන් වෙනවා. මම නෙවෙයි ලියන්නේ විභාගෙට. විභාගෙට ලියන්නේ ඕගොල්ලෝ. මට පුළුවන් කියලා දෙන්න. It's up to you. ඒ කියන්නේ writing skill එක ඕගොල්ලෝ ගාව තියෙනවා. රස කරලා හැඩ කරලා අපි කියන්නේ අයිසින් දාලා දෙන්න ඕන. කේක් එක කොච්චර රස වුණාද අයිසින් එකෙන් තමයි පෙනුමෙන්නේ. ඒ වගේ දැනුම කොච්චර තිබ්බත් ඔයගොල්ලෝ හැඩ කරලා ලස්සන කරලා ආලවට්ටම් දාලා ලියලා ඉදිරිපත් කරන්න ඕන. ඒ හැකියාව දැන් තියෙනවද? දැන් තියෙනවද? දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒ පැත්තෙන් හැමදාම ප්‍රශ්න එනවා. ඒ හැකියාව තියෙන්න ඕන. especially bankers අර මේවා තේරෙයි ටක් ගාලා කියනවනේ. non bankers and school leavers, right? පවනි තේනුවර 2.22ට ඉයර්ස් කියලා තියෙනවා. දැන් 2.5යි. මම කියනවා හරියද? ක්ලියර්ද? දිලක්ෂිනී, right. ඒ කලින් කියව පරමාදන්නේ. right. clear to all. මේව හරියටම තේරුම් ගන්න. මේව ආයි කතා කරන්න වෙන්නේ නැහැ. ආයි කතා කරන්නේ ප්‍රශ්න කතා කරනකොට තමයි. ප්‍රශ්න අපි කතා කරන papers වල මෙවැනි ප්‍රශ්න තිබුණොත් ගොඩක් වෙලාවට මේ ආශ්‍රයෙන් ප්‍රශ්න එනවා. right? හරි. අපි තව මාතෘකාවකට යන්න හදන්නේ. ඒ පාඩමෙන් තව මාතෘකාවක් තියෙනවා. මොකද්ද? මුදල් සමාගම් වලට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන අවදානම් රිස්ක්. ඒ කියන්නේ
මේ පැත්තෙනුත් ප්‍රශ්න එනවා වෙනම තනිකර ප්‍රශ්න එනවා ඒගොල්ලෝ මුණ දෙන අවදානම් මොනවද කියන එක right මුදල් සමාගම් මුණ දෙන අවදානම් මොනවද අපි 1 by 1 බලමු මූල්‍ය සමාගම් වලට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන අවදානම් මෙහෙයුම් අවදානම් operational risk අපි කියන operating risk කියන operational risk right බලමු දැන් මේ කතා කරන්නේ ෆයිනෑන්ස් කම්පැනි වල රිස්ක් එක ගැන මේ වගේම රිස්ක් එකක් බැංකු වලටත් තියෙනවා නැත්te නෑ අපි අපේ විෂය බැංකු නොවන මූල්‍යය කරන නිසා අපි මේ පැත්ත කතා කරන්නේ right මෙහෙයුම් අවදානම් වර්තමානයේ දක්නට ලැබෙන තාක්ෂණික දියුණුවක් ඔයගොල්ලෝ දන්නවා ටෙක්නොලොජිකල් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා දියුණුවක් ගෝලීය හා තොරතුරු තාක්ෂණයේ වර්ධනයක් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගෝලීය හා තොරතුරු තාක්ෂණයේ වර්ධනය සමග මූල්‍ය ආයතන වලට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අවදානමක් වන්නේ මෙහෙයුම් අවදානමයි. ඔන්නේ මෙහෙයුම් අවදානම අද ගොඩාක් තීව්‍ර වෙලා තියෙන්නේ. ඒ රිස්ක් එක බලපාන්නේ ගොඩක් කරලා ඔන්න කියන කාරණා මත. ගෝලීය වශයෙන්, තාක්ෂණික වශයෙන්, තොරතුරු අංශයෙන් ලොකු වර්ධනයක් අද තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට මූල්‍ය ආයතන වලට බැංකු වලට access තියෙනවා face to face transaction කරන්න නැතුව through systems, through වෙනත් devices. නැත්තම් ෆෝන් එකෙන් නැත්තම් අපි payment and settlement පාඩම කරන බලන්න පුළුවන් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකෙන් එතකොට නැත්තම් වෙනත් systems වලින් වෙනත් කාඩ් පත් වලින් debit card වලින් නැත්තම් credit card වලින් payment කරන්න පුළුවන් right මුදල් මාරු කරන්න පුළුවන් ඒ ගොඩාක් දේවල් කිරීමේ හැකියාව තියෙනවාද තාක්ෂණය නිසා face to face කියන්නේ over the counter transaction නොකර ගෙදර ඉඳන් එළියේ ඉඳන් systems වලින් කරන්න පුළුවන් ඒක ඕගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලෝ දන්න ඕගොල්ලෝ ඒවා කරනවා ෆෝන් එකෙන් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් බැංකින් කරන්න පුළුවන් එතන over the phone ඔයගොල්ලෝ transactions කරන්න පුළුවන් fund transfer කරන්න පුළුවන් payments කරන්න පුළුවන් ගිණුම් accounts check කරන්න පුළුවන් ඒවා කරන්න. ඒතර ඒ වගේම ඊට සමානව එවැනි අවස්ථාවල risk එකකුත් තියෙනවා. ඒවා බැඳුණු අවදානමකුත් තියෙනවා. ඒතර අන්නේ අනුව තමයි අද වෙනකොට මේ මෙහෙයුම් අවදානම ප්‍රධාන ස්ථානයක් අරන් තියෙන්නේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මනා අවදානම් කළමනා කරන උපාය මාර්ගය. එනි proper risk operational risk management strategies මනා අවදානම් කළමනා කරන උපාය මාර්ගය සාමාන්‍යයෙන් මෙහෙයුම් අවදානම් යනු ප්‍රමාණවත් නොවන හෝ දුර්වල ක්‍රියාවලිය ඒ කියන්නේ inadequate or weak processes සාමාන්‍යයෙන් මෙහෙයුම් අවදානම් කියන එක තමයි විස්තර කරන්නේ ප්‍රමාණවත් නොවන හෝ දුර්වල ක්‍රියාවලිය මානව සම්පත් සහ පාලනය කරන හැකි ආයතනයෙන් පරිබාහිර කටයුතු වලින් මුහුණ දීමට සිදුවන අලාභ හෝ පාඩු වේ. ඔන්න මෙහෙයුම් අවදානම් කියන එක ඔතන එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මොකද්ද මෙහෙයුම් අවදානම් කියන්නේ? ප්‍රමාණවත් නොවන හෝ දුර්වල ක්‍රියාවලින් inadequate or weak processes මානව සම්පත් human resource සහ පාලනය කළ නොහැකි ආයතනයෙන් පරිබාහිර. ඒ කියන්නේ ආයතනයේ පරිබාහිරින් තියෙන ඒගොල්ලන්ට පාලනය කරන්න බැරි හේතුන් කටයුතු වලින් මුහුණ දීමට සිදුවන අලාභ හෝ පාඩු වේ. in generally කිව්වොත් ඔන්න ඔක තමයි මෙහෙයුම් අවදානම් වෙන්නේ. ඔක මතක තියාගන්න ඕන. මෙවැනි මෙහෙයුම් අවදානම් වර්ග කීපයක් හඳුනා ගන්න පුළුවන්. මොනවද මේ මෙහෙයුම් අවදානම්? වර්ග කීපයක්. සේවකයන් විසින් සිදු කරනු ලබන වංචා. කියන මානව සම්පත් පැත්තෙන් එන operational risk එක. තොරතුරු තාක්ෂණ පද්ධතියින් බිඳ වැටීම. ඒ කියන්නේ ආයතනවල පිටින් තියෙන පාලනය කළ නොහැකි සාධක මත. දැන් හැකර්ස්ලාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සිස්ටම් ඇටැක් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ගොඩක් පවර් ෆේල් එකක් වෙන්න පුළුවන්, සිස්ටම් ෆේල් එකක් වෙන්න ඒ වගේ දේවල්. ඒ ආයතන පිටින් තියෙන පාලනය කළ නොහැකි සාධක. තොරතුරු තාක්ෂණ පද්ධතිය බිඳ වැටීම. භූමිකම්පා, ගම් වතුර, ගිනි සහ සුනාමි වැනි ස්වභාවික ආපදාන. ඒකත් natural calamities. ඒ කියන්නේ ආයතනයේ පාලනයෙන් පරිබාහිර දේවල්. ආයතනයට පිටස්තර පුද්ගලයන් විසින් තොරතුරු තාක්ෂණ පද්ධතියෙන් හට කරනු ලබන අලාභ හානි නැතහොත් බලපෑම්. data hacking. ඒ වගේ දේවල් වලින් අද වෙනකොට ලොකු බලපෑමක් තියෙනවා මේ ආයතන වල operations වලට. මෙහෙයුම් වලට. ඒ කියන්නේ මෙහෙයුම් අවදානම්. ඔන්න ඔය ආකාරයේ වර්ග කිහිපයක් අතර මෙහෙයුම් අවදානම් ඇති වෙන්න පුළුවන්. right? දැන් මේ අපි කතා කරන්නේ මොකද්ද? මේ කතා කරමින් ඉන්නේ මොකද්ද? මෙහෙයුම් අවදානම් කියන්නේ මොකද්ද? මෙහෙයුම් අවදානම් ඇතිවිය හැකි මාර්ග මොනවද? right? operational risk එක කියන්නේ මොකද්ද? ඒවා ඇති වෙන්න පුළුවන් මොන ආකාරයෙන්ද කියන අපි කතා කරේ. clearද? operational risk එක. තව තියෙනවා අපිට කතා කරන්න. clear? clearද? Bankers, non-bankers and school leavers. Clear, sir. Okay, right, fine. හරි.
එතකොට මේ විදිහට ඇති වෙන්න පුළුවන්. right? ඊනටත් බලනවා මෙහෙයුම් අවදානමේදී මේ මෙවැනි අවදානම් අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. How to minimize this operational risk? කොහොමද මේවා අවම කරගන්නේ? zero කරන්න බෑ. මොනවාක්වත් zero කරන්න බෑනේ. risk කියනවා අවම කරගන්න පුළුවන්. as much as possible. ඒ කියන්නේ කොච්චර දුරට අපිට මේවා අවම කරගන්න minimize කරගන්න පුළුවන්. මෙවැනි මෙහෙයුම් අවදානම් අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කීපයකි. ඒවා නම් ක්‍රමානුකූල අභ්‍යන්තර පාලන අභ්‍යන්තර විගණන කටයුතු. ඒ කියන්නේ adequate organized internal control mechanisms and internal auditing procedures. ක්‍රමානුකූල ප්‍රමාණවත් ඒ කියන්නේ විධිමත් අභ්‍යන්තර පාලන සහ අභ්‍යන්තර විගණන කටයුතු. අපි ඒව ගැන ඉදිරි පාඩමක කතා කරනවා මේවයි කොහොමද වැදගත්කම මේ අන්තර්ගත වෙන ඕන කාරණා මොනවද කියලා මුදල් තරව කරන කියන පාඩමේ අපි ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ ඒක මුදල් තරව කරන විතර නෙමෙයි අනිත් ඕන මූල්‍යායතනයක ඕන ක්‍රියාවලියකට ඕන මූල්‍යායතනයකට ඕනම process එකකට මේ අභ්‍යන්තර පාලනය අභ්‍යන්තර විගණනය internal controls internal mechanisms internal check and balance මේවා තියෙන්න ඕන. ඒවා ඇති වෙන්න ඕන. ඒව ගැන අපි විශේෂ බරක් දාලා කතා කරනවා මුදල් තරව කරන කියන පාඩම ඇතුලේ. ඒතකොට ඒක අදහස් වෙන්නේ ඒක අදාළ වෙන්නේ මුදල් තරව කරන කියන එක විතරක් නෙමෙයි. අනිත් පැත්තට අදාළයි. නමුත් ඒ concept එක ඒවා සවිස්තරාත්මකව ඒ අභ්‍යන්තරව ඒ අපි කතා කරන මුදල් තරව කියන පාඩම. right? දැන්ට බලගෙන ක්‍රමානුකූලව අභ්‍යන්තර පාලන අභ්‍යන්තර විගණන කටයුතු සිදු වෙන ඕනම ආයතනයක. මුදල් සමාගම් වලත් එහෙමයි. බැංකු වලත් එහෙමයි. කල්බත් සමාගම් වලත් එහෙමයි. අනිකුත් රක්ෂණ ආයතන හැමතැනම එහෙම තියෙනවා. ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. MIS Management Information Systems MIS. ඒ කියන්නේ adequate MIS ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. Management Information System. කළමනාකරන තොරතුරු පද්ධති. මොනවද මේ කළමනාකරන මෙහෙම කිව්වට මදි. මේක අපි කතා කරලා තේරුම් ගන්න ඕනේ. ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. Adequate Management Information Systems. මොනවද? බැංකස්ලා. මෙතන බැංකස්ලා කියන්න බෑ. දැන් ක්ලාස් එකේ නම් මට මුණට මුණ හොඳට ඩිස්කෂන් එකක් කරන්න පුළුවන් මෙතන. නමුත් මම ඉන්නේ මෙතන ඕගොල්ලෝ ඉන්නේ ඔතන. ඕගොල්ලන්ගේ රෙස්පොන්ස් මට එන්නේ පරක් වෙලා. මට ඕගොල්ලන්ගේ එක්ස්ප්‍රෙෂන්ස් පේන්නේ නැහැ. බොඩි ලැන්ග්වේජ් පේන්නේ නැහැ. මම දන්නේ නැහැ ඉතින් මොනවද හිතන්නේ ඕගොල්ලෝ කියලා. මොනවද මේ කතා කරන්නේ? ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. මම මෙහෙම උදාහරණකින් කියන්න ඕගොල්ලෝ. මේ හරියට පැහැදිලි කරගන්න ඕන. ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතින් මගින් මේ මෙහෙයුම් අවදානම අවම කරන්න පුළුවන්. උදාහරණයක්. මෙහෙම ගමු අපි. බැංකුවක් වේවා. මුදල් සමාගමක් වේවා. කල්බදු සමාගමක් වේවා. මොනම හෝ මූලධනයක් පවතින ප්‍රදේශයේ. අපි හිතමු ඒගොල්ලෝ වැඩ කරන්නේ විදුලි බලෙන් කියන්නකො. දැන් හැමතැනම විදුලි බලය තියෙනවානේ. සරල උදාහරණයක් ගන්න. විදුලි බලය තියෙනවා. එතකොට විදුලි බලයෙන් වැඩ කරද්දී හිටපුවම පවර් කට්ස් එනවා. ඒ කියන්නේ මේන්ටේනන්ස් වලට පවර් කට්ස් එනවා. හිටපුවම හදිසි කඩා වැටීම් වෙනවා. ගස් කඩා වැටීම්, සුළං වලට මේ යම් දේවල් කඩා වැටීම්, නැත්නම් වෙනත් දේවල්, ස්වභාවික දේවල් නිසා, නැත්නම් ගම් වතුර තත්ත්වයන් නිසා මේ කියන්නේ ලයිට් මේ ලයින්ස් ඕෆ් කරන්න වෙනවා. එවැනි අවස්ථාන් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඕගොල්ලන්ගේ මොන බ්‍රාන්ච් එකේ, ඕගොල්ලන්ගේ බැංකුවල, මූල්‍ය ආයතනවල තොරතුරු තියෙනවද? පහුගිය වසර කීපයක එහෙම power failures, system failures, power failures, නැත්නම් natural calamities, natural disasters වෙන ඒවා පිළිබඳ දත්ත එකතු කරලා තියෙනවා. බැංකස්ලා කියනවට මෙතන ඉස්සලා බැංකස්ලා කියන්නේ ඉස්කෝලේ වලට කොහොමද නැන්නේ තොරතුරු. අනිත් other financial institution බැංකස්ලා කියන්නේ if you have enough adequate information for this purpose. මම කියු කාරණාවලට මොනවද? ගම් වතුර. නැත්නම් මොනවද මේ earthquakes නායම්, ගස් කඩා වැටීම්, කඳු කඩා වැටීම්, සුළං, ඔය වගේ ස්වභාවික හේතු. ඔය මොන හරි හේතු කාරණා මත විදුලි බලය යන හිටින්. right? ඒ සිස්ටම්ස් වැඩ කරන්න බැරි වීම. ආයි විදුලි බලය අතහතර පස්සෙන් ජෙනියක් තියෙන්න ඕන. නැත්නම් ජෙනරේටර් නැත්නම් මොකක්වත් නැහැ. ඒ වගේ මම අහන්නේ එවැනි තොරතුරු ප්‍රමාණ වසර last 5 years, at least last 3 years. පෞගේ වසර 3ක තොරතුරු අපි ප්‍රධාන කාර්යාලයේ ඕනේ නැහැ. ඔයගොල්ලෝ බ්‍රාන්ච් එකක වැඩ කරනකොට බ්‍රාන්ච් එකේ ඒ වගේ තොරතුරු සම්බන්ධව ඔයගොල්ලෝ තියෙනවා. ইনফরমේෂන් තියෙනවා. කියන්න බෑ බැංකස් BOC කියන්නේ බ්‍රාන්ච් එකක් තියෙනවා. බ්‍රාන්ච් එකේ හෙඩ් ඔෆිස් කියන්නේ People's Bank කියන්නේ NSB කියන්නේ HNB කියන්නේ
සෙලාන් කියන්න සම්පත් කියන්න කියන්න බං ටක් ගාලා ඉන්නවා මෙතන දැන් බැංකස්ලා ඉන්නවනේ කියන්නේ ඕගොල්ලන්ගේ එහෙම බැංකුවල තියනවාද එහෙම බ්‍රාන්ච් එකේ එහෙම තොරතුරු තියනවාද ඉන්ෆර්මේෂන් ද උදේ ඉඳන් හැන්ද වෙනකම් වැඩ කරලා රැ වෙනකම් වැඩ කරලා ට්‍රයල් බැලන්ස් එක ගහලා බලලා දාලා කොහමද ඉවර කරලා හැන්දෑවට යනවා මේ නැත්නම් ඕව හොයන්න වෙලාවක් නැහැ අපිට සර් කියලා එහෙම දින්නේ ජෙනරේටර්ස් තියනවා ඔයගොල්ලෝ බ්‍රාන්ච් වල ජෙනිස් තියනවා බ්‍රාන්ච් වල හෙඩ් ඔෆිස් නේ මං අහනවා විශේෂයෙන් රත්නපුර පැත්තේ නිතර යට වෙන පැත්තේ එහෙම නැත්නම් මූදු කරේ නම් නිතර දැන් නිර්දිග මෝසම ක්‍රියාත්මක වෙන කාලේට නැගින්න නිර්දිග පළාතේ ගස් වැටෙනවා ලයිට් වැටෙනවා මේ වෙනවා ඊට පස්සේ එහෙම තොරතුරු පසුගිය වසර නැත්නම් සිස්ටම් ෆේලියර්ස් දැන් කරන්ට් මේ පවර් ෆේලියර්ස් ඒ වගේ ප්‍රමාණවත් දත්ත තියෙනවා ඔයගොල්ලෝ ගාව නැත්නම් ඒක අසංවිධානාත්මක ඒ කියන්නේ ඒක අදහස් කරන්නේ ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතීන් ඔයගොල්ලෝ සතුව නැහැ කියන එක. මේ කියන්නේ ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධති. මම එක උදාහරණයක් ඒ ගත්තේ. උදාහරණ ගොඩක් කියන්න පුළුවන්. ගොඩව කතා කරන්න ගියොත් පාඩම කරන්න වෙන්නේ නැහැ. රයිට්? තව එකක් මම අහන්නම්. මේ ඒ තොරතුරු පද්ධති ප්‍රමාණවත් තොරතුරු පද්ධතින් ගැන තවත් උදාහරණයක්. දැන් ඔයගොල්ලෝ ගාව ඔයගොල්ලෝ බ්‍රාන්ච් එකක වැඩ කරනවා කියන්නේ ඔගොල්ලෝ කොහේ හරි බැංක් එකක බ්‍රාන්ච් එකක වැඩ කරනවා කියන්නේ අපි හිතමු NSB අපි හිතමු කොහේ හරි බ්‍රාන්ච් එකක් හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකක් කියන්නේ රයිට් බ්‍රාන්ච් එකේ ඒ ඔයගොල්ලන්ගේ සිස්ටම් එකෙන් බ්‍රාන්ච් වයිස් ඉතින් එක සෝන් එකක් වෙන්න පුළුවන් රීජන් එකක් වෙන්න පුළුවන් අපි හිතමු ගම්පහ දිස්ත්‍රික්කේ නැත්නම් කොළඹ දිස්ත්‍රික්කේ බ්‍රාන්ච් වයිස් ක්ලාසිෆිකේෂන් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන NPL non performing loans non performing advances branch wise නැත්නම් product wise leasing hire purchase business loans housing loans නැත්නම් mortgage loans මොනවා හරි loan categories තියෙනවා ඒ වගේ product wise NPL classification එක නැත්නම් branch wise overall total NPL classification එක ගන්න පුළුවන්කම තියෙනවද නැද්ද system වල command එකක් දුන්න print එකක් ගත්තා command එකක් දුන්න print එකක් ගත්තා පුළුවන්ද බැරිද කියන්න බ්‍රාන්ච් බැංක්ස් වලයි කියන්න නන් බැංකර්ස් නේ ඒගොල්ලොත් කමන කියන්න පුළුවන්ද බැරිද දැන් කලින් කරන කවුරු උත්තර දුන්නේ නැහැ නේ කියන්නේ ඒ ප්‍රමාණවත් උත්තර නැහැ ඔයගොල්ලෝ ගාව ඒකයි මට තීරණය කරන්න වෙන්නේ රයිට් දැන් මේක කියන්නකෝ NPL non performing ඒ කියන්නේ අක්‍රීය ණය සම්බන්ධ තොරතුරු සිස්ටම් එකෙන් print එකක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ බ්‍රාන්ච් එකත් ඇතුළු ඒ රීජන් එකේ අනික් බ්‍රාන්ච් ගැන නැත්නම් ඔයගොල්ලෝ මොන හරි සමාන සිකියුරිටි පර්පස් තියෙන මැනේජර්වත් අඩුතරමේ ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් එක ඇතුලේ within the branch product wise NPL classification එක. දැන් රීජන් එකට රීජනල් මැනේජර් පුළුවන් ගන්න. හෙඩ් ඔෆිස් එකට පුළුවන් ක්‍රෙඩිට් AGM ට හරි DGM ට හරි ගන්න පුළුවන් ඕවර්ऑल ලංකාවේ. ඒක නේ මම ගන්න. simply පල්ලෙහා මට්ටමින් එහෙම ගන්න පුළුවන්. can. දිලිනි ගුණතිලක. ඔයා මොකද්ද බැංකුව? දිලිනි. මොකද්ද බැංකුව? අර මේගොල්ලෝ පැහැදිලි කරලා දෙන්න ඕනේ ඒකයි මම අහන්නේ. ඕගොල්ලෝ අපහසුතාවපත් කරන්නේ නෙමෙයි. දිලින්නේ මොකද්ද බැංකේ? RDB right. RDB Regional Development Bank. Okay fine. එයාට දැන් දිලින්නේ කියනවා Regional Development Bank එකේ එහෙම loan NPL classification අන්න management කළමනාකරන තොරතුරු. ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතියක්. ඒ කියන්නේ system report එකක් ගන්න system එකේ එහෙම support කරන්න ඕන. ඒ කියන්නේ එහෙම දියුණු කළමනාකරන පද්ධතිය අද තියෙන බැංකු පාවිච්චි කරන සිස්ටම්ස් එක තියෙනවා. Oracle system වෙන්න පුළුවන් මොනවා වෙන සිස්ටම් එකක් වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන්. ඒ වගේ තීරණ ගැනීම කළමනාකරණයට තීරණ ගැනීම සඳහා වැදගත් වන්නා වූ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඒ සිස්ටම් එක ඇතුලේ තියෙන්න ඕන. එතකොට තමයි ගොඩාක් මෙහෙයුම් අවදානම් ආම කරගන්න පුළුවන් වෙන්නේ. ආම ගන්න පුළුවන් වෙන්නේ. මම මේකට උදාහරණයක් කරම කියන්න හැදුවේ ඒක ඔයගලට කියලා දෙන්න. adequate management information systems තියෙන්න ඕන right මම මේ කතාන්නේ මෙහෙයුම් අවදානම ගැන right මෙහෙයුම් අවදානම ආම කර ගැනීම එක ක්‍රමයක් ප්‍රතිපත්ති හා ක්‍රියාවලි මනාලීස ඊළඟ කාරණේ ප්‍රතිපත්ති හා කියන්නේ policies and processes ක්‍රියාවලි මනාලීස ස්ථාපිත කිරීම ඒ කියන්නේ මම තුන්වෙනි කාරණේ ඒ කියන්නේ මෙහෙයුම් අවදානම මොකද්ද මෙහෙයුම් අවදානම ඇති වෙන්න පුළුවන් කොහොමද කියන එක අපි කතා කරලා මොකද්ද කියලා කතා කරලා දැන් අපි කියන්නේ එවැනි මෙහෙයුම් අවදානම් අවම කරගන්න පුළුවන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා ක්‍රියාමාර්ග මොනවද කියලා. එතකොට ඔන්න වෙනවා එකක්. ක්‍රමානුකූල අභ්‍යන්තර පාලන අභ්‍යන්තර විගණන කටයුතු සිදු වෙන්න ඕන. ප්‍රමාණවත් කළමනාකරන තොරතුරු පද්ධතීන් තියෙන්න ඕන. ප්‍රතිපත්ති හා ක්‍රියාවලි මනාලීස ස්ථාපනය ප්‍රතිපත්ති. ක්‍රෙඩිට් පොලිසි.
HR policy, recovery policy, right? ඊළඟට එහෙම නැත්නම් මොන හරි ඒ වගේ ප්‍රතිපත්ති ආයතන policy documents තියෙනවා. Training policy. නැත්නම් ඒ වගේ නොඑක් policy documents තියෙනවා. ඕනෑම බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන් තියෙනවා. ඒ policies, ඒ වගේම ක්‍රියාවලි, processes. ඒවා ඒ ප්‍රතිපත්ති තිබුණාට මදි ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම යම් ක්‍රියාවලීන්, වැඩසැලසුම්, යම් programs තියෙනවා. ඒව මනාව විදිහට ස්ථාපිත කරන්න ඕන. එහෙම වුණොත් තමයි මෙහෙයුම අවදානම් අවම කරන්න ඕනේ. ඒ උදාහරණ වලින් කියන්න පුළුවන් දැන් මේක වෙලාව නෙවෙයි. right? අපි ඉස්සරහ පාඩම් වල ප්‍රශ්න කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන්. ප්‍රමාණවත් අමතර තොරතුරු රැස් කර ගැනීම, backup data. ප්‍රමාණවත් අමතර තොරතුරු රැස් කර ගැනීම, backup data. මොකද්ද මේ කියන්නේ? මේකත් පැහැදිලි කරන්න backup. දැන් ඔය බ්‍රාන්ච් වල කියන්න බ්‍රාන්ච් එක හදිසියෙ ගිනි ගන්න. ඔයගොල්ලෝ රෑ බ්‍රාන්ච් එක හැන්දෑව වහලා ගෙදර එනවා. රෑ හදිසි ගිනි ගැනීමකින් බ්‍රාන්ච් එකම ඉවරයි. එහෙම වෙන්න පුළුවන්. උන්තරම් එහෙම දේවල් වෙනවා. ඊළඟ දවසේ වැඩ කරන්න බෑකප්ස් තියනවා ඕගොල්ලන්. data backups තියෙන්න ඕන අනිවාර්යෙන්. කියන්නේ සිස්ටම් එකේ කොහේ හරි තැනක ඒ අමතර තොරතුරු කොහේ හරි ගබඩා බ්‍රාන්ච් එකේ වෙන්න බෑ. එක්ක රීජනල් ඔෆිස් එකේ, එක්ක වෙනත් ආරක්ෂිත ස්ථානයක, සුරක්ෂිතාගාරයක, නැත්නම් හෙඩ් ඔෆිස් එකේ කොහේ හෙඩ් ඔෆිස් එක ඩැමේජ් වුණොත් කොහේ හරි තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා සෙන්ට්‍රල් බැංකුවට 96 ටෙරරිස්ට් ඇටැක් එකක් ආවා. 96 ජනවාරි 31. මතකද මේ ඒගොල්ලෝ සමහර පොඩි ළමයි වෙන්න පුළුවන්. සමහරට කිපිදෙල නැති වෙන්නත් පුළුවන්. 96 මම කියන්නේ. 96 ජනවාරි 31. ඒ ප්‍රහාරය දෙනකොට 96 කියන්නේ 1996. ඒ අවුරුද්ද ඉවරන කළු. ඒ අවුරුද්දේ ලෝකේ බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය. සෙන්ට්‍රල් බැංක් ටෙරරිස්ට් ඇටැක් කොටි ගහපේ. උලා අහලා සමහරට ඒ රූපරාමු තාමත් ඉඳලා පෙන්වන සමහර දර්ශන රූපాయనియం දකින්න ඇති සමහර දෙමාපියන් අහලා බලන්න වැඩිහිටියන් අහලා බලන්න 96 ජනවාරි ඒ ඇටැක් එක වෙලා ඊළඟ දවසේ අපි රාජගිරියේ ට්‍රේනින් සෙන්ටර් එකේ අපි ඔපරේෂන්ස් අපට සෙන්ට්‍රල් බැංක් ඔපරේෂන්ස් පටන් ගත්තා. කොහමද? බෑකප්ස් තිබුණා. ඒ කියන්නේ ඒ ත්‍රස්තවාදී ප්‍රහාර, ඒ වගේ නැචරල් කැලැමිටිස් මොනවාරි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න data backups තියෙන්න ඕන. ඕගොල්ලන් දත්ත පද්ධතින්, තොරතුරු පද්ධතින් තව තැනක සුරක්ෂිතාගාරයක අනිවාර්යෙන් තියෙනවා. දැන් යන්නේ ගොඩක් ෆයිලින් සිස්ටම් වලට වැඩිය මේ soft data එක්කනේ යන්නේ. මෘදුකාංග එතන ඒවා අනිවාර්යෙන් කොහරි ගබඩා කරලා තියෙන්න අවශ්‍යයි. ඒතර ඊළඟ දවසේ ඔපරේෂන්ස් පටන් ගන්න පුළුවන්. එදාම කියන්නේ. දැන් මම කියන එක තේරෙන්නේ නැති. ඒ නිසා ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් වල, ඔයගොල්ලන්ගේ දෙපාර්තමේන්තු වල, ඔයගොල්ලන්ගේ ඩිවිෂන්ස් වල අනිවාර්යෙන් ඒවා සුරක්ෂිතව තිබිය යුතුයි. ඒ කියන්නේ බ්‍රාන්ච් එක ඇතුළේම නෙමෙයි. වෙන තැනක තියෙන්න ඕන. data backups තියෙන්න ඕන. IT පැත්තේ බලනවා නම් IT department එක IT පැත්ත බලන අය ඒව ගැන responsible. right? responsible. ප්‍රමාණවත් අමතර තොරතුරු රැස් කරනවා. ඔය හරහා පුළුවන් ඕගොල්ලන්ට ඔය කියන ඕගොල්ලන්ගේ බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙනවා ඕගොල්ලන්ගේ මෙහෙයුම අවදානම අවම කරගන්න පුළුවන්. බලමු තව පොඩි වෙලාවක් තියෙනවා අපිට. විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන වලට. ඔන්න දැන් අපි එනවා අපේ විෂයට. අපේ සබ්ජෙක්ට් එක මොකද්ද? non banking financial business. අර බැංකු වලත් මේ தත්ත්වය තියෙනවා. ඒගොල්ලොත් ඒවට යම් ප්‍රතිකර්ම මිටිගේට් කරන්න, මිනිමයිස් කරන්න ඒගොල්ලෝ යොදාගෙන තියෙනවා. නමුත් බැංකු නොවන මූල්‍ය ආයතන වලට මෙවැනි මෙහෙයුම් අවදානම් අවම කර ගැනීම හා මැනීමේ අපහසුතාවයන් දක්නට ලැබේ. දැක non banking financial business sector එකට මේවා මේ අවදානම් මෙහෙමම තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අවම කර ගැනීම හා මැනීමේ අපහසුතාවයන් දක්නට ලැබෙනවා. ප්‍රශ්න වල මේවා අහලා තිබුණා. ඒවා නම් මෙහෙයුම් අවදානම් සම්බන්ධ දත්ත සහ එමගින් නැති වූ අලාභහානි පිළිබඳ තොරතුරු. ඒ කියන්නේ ඒ වගේ දත්ත previous data වෙන්න පුළුවන්, accurate data වෙන්න පුළුවන්. ඒවා ඇති වූ අලාභහානි පිළිබඳ තොරතුරු මීට කලින් ඒවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු වාර්තා adequate information නැති වෙන්න පුළුවන්. මුදල් සමාගම. ඊළඟට මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන වලට සැලකිය යුතු වෘත්තීය නිපුණතාවයෙන් යුතු පුද්ගලයන්ගේ මදකම. ප්‍රොෆෙෂනල් එක්ස්පර්ට්ලා නැති වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ෆයිනෑන්ස් කම්පැනි වලට. මදකම මෙන්ම ඉතා වැඩි කාලයක් වැය කළ මේවට වැඩි කාලයක් වැය කරන්න ඕන ප්‍රොෆෙෂනල් එක්ස්පර්ට්ලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත තොරතුරු නැති වෙන්න පුළුවන්. ඒවා තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් තියෙන අඩුපාඩු. දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න අහන්නේ non banking financial business ඒ සබ්ජෙක්ට් එක. ඕගොල්ලන් අහන්නේ එහෙමයි ප්‍රශ්න. ඔපරේෂනල් රිස්ක් එක. එකපාරක් මොනවද කියන්නේ ඔපරේෂනල් රිස්ක් එකෙන් තනිකර ප්‍රශ්නයක් ඇවිල්ලා තිබා. ඔපරේෂනල් රිස්ක් එක කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්න පුළුවන් අවදානම් ඔපරේෂනල් රිස්ක් ඇති වෙන්න පුළුවන් අවදානම් ඒ ඇති වෙන්න පුළුවන් ක්‍රම මොනවද? ඒවා අවම කරගන්න පුළුවන් මාර්ග මොනවද? මේ අංශ සම්බන්ධයෙන් මුදල් බැංකු නොවන මූල්‍ය ආයතන especially bank finance company වලට
මූණ දෙන්න තියෙන දුෂ්කරතා ඒගොල්ලන්ට තියෙන අපහසුතා මොනවාද? ඉතින් එහෙම බලමු ඔය ඒ වගේ ප්‍රශ්නකට සම්පූර්ණ උත්තර මෙතන තියෙනවා. තේරෙනවද? එහෙමයි ප්‍රශ්න අහන්නේ ඕගොල්ලෝගේ. ඒ නිසා මේවා ගැන හරි අවධානයෙන් ඉන්න ඕන. රයිට්? බලමු අපි දැන් කොහොමද ඒක කරන්න කියලා. රයිට්? මෙතින් එවැනි තොරතුරු පිළිබඳ අඩු. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන වලට සැලකිය යුතු වෘත්තීය නිපුණතා පුද්ගලයන් මදකම් මෙන්ම ඉතා වැඩි කාලයක් වැය කරන්න ඕනේ. ඒවත් බලපානවා. ඒ නිසා ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරන්න ඕන නන් බැංකින් සෙක්ටර් එක කාර්ය මණ්ඩලයේ දක්නට ලැබෙන පුහුණුව මද බව සහ නිපුණතාවය ධාරිතාවය මද බව. ඒ කියන්නේ පුහුණුව ට්‍රේනින් නිපුණතාවය ස්කිල් ධාරිතාවය capacity building skill development and training. ඒ කියන්නේ ස්ටාෆ් එකට කියන්නේ HR පැත්තේ ඩෙවලොප්මන්ට්ස් තියෙන්න ඕන, HR පොලිසි එකක් තියෙන්න ඕන. ඒගොල්ලන් කාර්ය මණ්ඩලය, ඒකේ පොලිසි ඩොකියුමන්ට්ස් තියෙන්න ඕන. ඒගොල්ලන් කාර්ය මණ්ඩලය ට්‍රේන් කරන්න ඕන. ඒගොල්ලන්ගේ ස්කිල් ඩෙවලොප්මන්ට් කරන්න ඕන, කැපැසිටි බිල්ඩින් කරන්න ඕන. ධාරිතාවය මදි වෙන නිසා ඒව වැඩි කරන්න, ස්කිල් එක දියුණුතාවය වැඩි කරන්න, ඒ වගේම පුහුණුව වැඩි කරන්න. මනා පද්ධති නැතහොත් ආකෘතීන් සඳහා විශාල මුදලක් වැය කරලා. ඒකට සල්ලි ඕන. නිකන් සිස්ටම්ස් ගේන්න බෑ. ඉන්දියන් සිස්ටම් එකක් ආවත්, යුරෝප් පැත්ත එකක් ආවත්, ලංකාවේ එකක් ආවත් ඒවට ලොකු මුදලක් වියදම් කරන්න ඕන. පද්ධති ඩෙවලොප්මන්ට්, සිස්ටම් ඩෙවලොප්මන්ට් වල. ඒවට වැය කළ යුතු මුදල අධිකයි. එක්ස්පර්ට්ලා මදි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ නන් බැංකින් සෙක්ටර්, ස්පෙෂලි ෆයිනෑන්ස් කම්පැනි වලට, ලීසින් කම්පැනි වලට. ඊළඟට ඕක තමයි ඔය ඔපරේෂනල් රිස්ක් එක පැත්තේ තියෙන තත්ත්වය. රයිට්? මෙතන අපිට තව වෙලාව විනාඩි 5ක් වගේ තියෙනවා. අපි බලමු. අපි ඒ රිස්ක් එක අපි ඉවර කරා. මොනවාද? ඔපරේෂනල් රිස්ක් එක. ඊළඟට බලමු. අනිත් වර්ගය මොකක්ද කියලා. මෙහෙයුම අවදානම් ගැන අපි කතා කරා. ණය අවදානම්. රයිට්? ණය අවදානම්. ක්‍රෙඩිට් රිස්ක්, ඔපරේෂනල් රිස්ක් එක කතා කරලා ඊළඟට තියෙන ක්‍රෙඩිට් රිස්ක් එක. රයිට්? බලමු. මූල්‍ය ආයතනයක් විවිධ ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති ණය නියමිත පරිදි පොලිය සමග ආපසු ගෙවීම පැහැර හැරීම සිදුවීමට ඉඩ තිබේ. මූල්‍ය ආයතනයක් විවිධ ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති ණය නියමිත පරිදි පොලිය සමග ආපසු ගෙවීම පැහැර හැරීම සිදුවීමට ඉඩ තිබේ. ඔන්න ඔතනින් තමයි ක්‍රෙඩිට් රිස්ක් එක ඇති වෙන්නේ. මොකද? ණය අවදානම ඇති වෙන්නේ. මේදී සිදුවන්නේ පොලිය නොලැබීමෙන් බැංකුවට නැත්නම් මූල්‍ය ආයතනට ලැබිය යුතු ආදායම අඩුවීමක්. ඒ පොලියනේ ඉන්කම් එක වෙන්නේ. ඉන්ට්‍රස්ට් ඉන්කම් එක. ණය මුදල් නොලැබීමෙන් බැංකුවේ වත්කම් වලගේ එම ප්‍රමාණයෙන් අඩුවීම. දැන් ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එකට යන්න වෙනවා. මේ ණය මුදල් ප්‍රමාණිකව නොලැබී යාම වුණොත් වෙන දේවල් මේකේ තියෙන්නේ. මොකද්ද? සිදුවන්නේ ඔන්න ටික. ආදායම් එක පැත්තකින් ආදායම් නොලැබී යනවා. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එක එන්නේ නැහනේ. ණයත් එක්ක හම්බෙන්නේ. අනිත් පැත්තේ මුදල් හම්බුනොත් නාම වත්කම් වලගේ ප්‍රමාණය. වත්කම් කියන්නේ මොනවද? loans and advances. දැන් බැලන්ස් ෂීට් එක ඇඳලානේ. මතකනේ බැලන්ස් ෂීට් එක. ඇඳ ගන්නකෝ බැලන්ස් ෂීට් එක පෙරලන්න. දැන් මං කව ළඟ තියාගන්න කියලා එක. හැම වෙලේම ළඟ තියාගන්න. ඒ බැලන්ස් ෂීට් එක බලන්න. loans and advances තියෙන වත්කම් පැත්තේනේ. right? loans and වත්කම් පැත්ත. එතන මුදල් ණයට දී මුදල් ආපසු අය වෙන්නේ නැති වුණොත් පොතේ තියෙනවා ණය හා අත්තිකාරම් මෙච්චරයි කියලා. නමුත් ආපහු අය වෙන්නේ නැහැ. ඒතර වත්කම් කීන වෙනවා. වත්කම් නියම පරිදි වත්කම් තියෙන්නේ නැහැ. එක පැත්ත. අනිත් පැත්තෙන් ලාභදායීත්වය ඇති කරගන්න ආදායම උත්පාදනය කරන්නේ ඉන්ට්‍රස්ටින් ඒක ලැබෙන්නේ නැහැ. ඒ ඉන්ස්ටෝල්මන්ට් එකක් ඇතුලේ පොලියක් තියෙනවා, මුල් මුදලක් තියෙනවා. දෙකම අය වෙන්නේ නැහැ. එතකොට එක පැත්තෙන් වත්කම් හිණ වෙනවා, අනිත් පැත්තෙන් ආදායම ලැබෙනවා. ක්‍රෙඩිට් රිස්ක් එක මේ කියන්නේ ක්‍රෙඩිට් රිස්ක්. ඒකේ ප්‍රතිඵල. ණය අවදානම කියන්නේ ලබා දෙන ලද ණය මුදල් පොලිය සමග ආපසු අය නොවීමට තියෙන හැකියාව. නැත්නම් ඒ possibility එක. ඒ ක්‍රෙඩිට් රිස්ක් එක. ඒක පෙන්න හොඳම ඉන්ඩිකේෂන් එක මොකද්ද? අක්‍රීය ණය අනුපාතය. NPL ratio, non performing rate එක. NPL ratio එකෙන් පෙන්නන්නේ මොකද්ද? ණය ආපසු අයීමේ ප්‍රවණතාවය. වැඩි විද අඩුද? මධ්‍යස්ථද කොහොමද? ඒතකොට ඒක තමයි හොඳම ඉන්ඩිකේෂන් එක. ආයතනයක ක්‍රෙඩිට් රිස්ක් එක වැඩිද අඩුද කියලා හොයාගන්න. ණය අවදානම වැඩිද අඩුද කියලා හොයාගන්න. ක්‍රෙඩිට් රිස්ක් එක. රයිට්? අපි කතා කරමින් ඉන්නේ ක්‍රෙඩිට් රිස්ක් එක.
එතකොට සාමාන්‍ය මුළු ණයවල ප්‍රතිශතයක් වශයෙන් මෙසේ ආපසු අයන වන නැතොත් අක්‍රීය එසේ නැත්නම් කල්පසු වූ ණය ප්‍රතිශතය non performing loan ratio ගණන් බැලීමේ මූල්‍ය ආයතනයේ මුහුණ දෙන ණය අවදානම හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. මූල්‍ය ආයතනයේ මුහුණ දෙන ණය අවදානම හඳුනා ගන්න පුළුවන්. දැන් මට කියන්න ගිය සතියේ මට මතකයි හිටියා HDFC ළමෙක් හිටියා කුරුණෑගල. මට මේක පෙන්නුවා මට මතකයි. මොකද මමත් හිටියේ බැංකුවේ as a GM CEO 2.5 years විතර මං හිටියා HDFC GM CEO. මට කියන්න HDFC ළමයා කියන්නේ කුරුණෑගල. ඔයාලා branch එකේ NPL ratio කීයද? branch ratio කීයද කියන්නේ? HDFC කුරුණෑගල. එයා ඉන්නවද ක්ලාස් එකේ? 34ක් ඉන්නවා. එයා ඉන්නවද දන්නේ නැහැ. අද ක්ලාස් එකේ ඉන්නම් කියන්නේ branch එකේ වාගේ කුරුණෑගල branch එකේ ratio කීයද NPL? branch ratio එක කීයද? යා නෑ වගේ. right. මට මේ දිලිනි කියලා ළමෙක් ඉන්නේ. දැන් මේ RDB ඔයා branch එක නම් ඉන්නේ. ඔයා branch එකේ NPL ratio එක කියන්නේ. branch එකේ NPL ratio කියන්නේ branch එක නම් හරි කමන්නේ. head office එක නම් department එක නම් මන් දන්නේ නැහැ කොහෙද ඔයා ඉන්නේ කියලා. branch එකේ NPL ratio කියන්න පුළුවන්. දිලිනි. ගුණතිලක. right. කියන්න පුළුවන්ද? තව ඉන්නෝ චන්දිම කියලා බොයි කෙනෙක් ඉන්නවා. එයාට කියන්න පුළුවන් එයාගේ NPL ratio එක. ඕගොල්ලෝ මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ ණය අවදානම කොයිතරම් දුරට රිස්ක් එක ක්‍රෙඩිට් රිස්ක් එක කොයිතරම් ප්‍රමාණයද කියලා හොයාගන්න පුළුවන් හොඳම ඉන්ඩිකේෂන් එක මොකද්ද? NPL ratio. ඔක්කොම බැංකුවේම එක හොයන්න පුළුවන්, රීජන් එකේ ගන්න පුළුවන්, බ්‍රාන්ච් එකේ ගන්න පුළුවන්. පල්ලෙහැම ගමු අපි බ්‍රාන්ච් එකේ. බ්‍රාන්ච් එකේ කාටද බ්‍රාන්ච් එකේ NPL ratio කියන්න පුළුවන් තමන්ගේ බැංකුවේ? රෆ්ලි කියන්න පුළුවන්ද? හසිනි, දිලිනි, එතකොට චන්දිමා, right? චම්පික NDB, right? NDB මෙන්න 5.26 කියනවා. කොහෙද? එයාගේ මම දන්නේ බ්‍රාන්ච් එක කොහෙද? කමන්න ඒක ඕනේ. බ්‍රාන්ච් එක ඕනේ. චම්පිකා, right? චම්පිකා, right? Okay. හසිනි 6.60 මොකද මේසස් basically සාමාන්‍යයෙන් බැංකින් සෙක්ටර් එකේ තිබෙන 3.5 4 අතර NPL ratio එකක් තිබුණේ. ළමයි හරිද මේ කොවිඩ් සිටුේෂන් එකයි මේ රටේ පවතින තත්ත්වයක සාමාන්‍යයෙන් දැන් මොනිටෝරියම් ප්‍රශ්න අරව මේ ඒවමත් එක්ක කොහොම හරි ලෝන් රීපේමන්ට්ස් වල පොඩි පසුබෑමක් තියෙනවා ඒ නිසා බේසිකලි සාමාන්‍යයෙන් පොඩ්ඩක් විතර NPL ratio එක වැඩි දැන් බලන්න එතකොට මේ NDB 5.26 කියනවා හසිනි කියනවා මම දා කොහෙද යා කියලා බැංක 6.605 ඒ වගේ තමයි බේසිකලි ඔය ඇවරේජ් කරාම බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ කොච්චරද කියලා අපිට රිපෝට් එකේ සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක බලන්න මම බලන්න මම රිෆර් කරන්න කොහොමද ලාස්ට් 2020 වල කොහොමද මේ normal industry ratio එක කොහොමද කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. දැන් පේනවනේ ඔයගොල්ලන්ට මේ branch වල ratio එකක් කොයි කියනවා. සමහර ගොඩක් වෙලාවට overall bank එකේ ratio එකට වඩා අඩු ඇති. මොකද සමහර අඩු branch තියෙනවා සමහර වැඩි branch. ඒක average කරාම ඔක අඩු වෙනවා. සමහර average කරාම ඊට වැඩි වෙන්නත් පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මට කියන්න උත්සාහ කළේ මම කියන්න උත්සාහ කළේ bank එකක ඕන මූල්‍ය ආයතනයක ණය අවදානම අඳුර ගන්න හොඳම දේ තමයි ඒගොල්ලන්ගේ ණය non performing loan ratio එක බැලුවම හිතා ගන්න පුළුවන් කොහොම කියන්නේ රුපියල් 100ක ණය දෙනකොට නැත්තම් 100ක ණය දෙනකොට 5යි ගාණක් නැත්නම් 6 ගාණක් ණය ආපසු ආය වෙන්නේ. ඔක තමයි නෑවද. අපි අද වෙලාව හැටියට අපිට තව දුරටත් කතා කරන්න බැරි වෙයි. අපි දැන් normal class එක අපේ තියෙනවා Saturday අද Wednesday නේ. Saturday class එකේ ඉතුරු ටික අපි follow මේ ඉස්සරහට කරමු. මේකෙන් පස්සේ තියෙනවා මේ පාඩම ඇතුලේ ඔයගොල්ලෝ කියව ගන්න. නවදානමින් පස්සේ අලුත් පාඩම් ශ්‍රී ලංකාවේ ගෙවීම අපියවීම පද්ධතිය. right? ඒකට අදාළ තව lessons දෙකක් මේ සතියේ මම ඊයේ විතර හම්බෙන්නේ නැති ඔයගොල්ලන්ට ගෙවීම අපියවීම ක්‍රමේ PowerPoint එකක් තියෙනවා. තව ගෙවීම අපියවීම ක්‍රමේ notes දෙකක් ඇවිල්ලා තිනවා. ඒතකොට මේකත් එක්ක අපි මේ පාඩම් ටික ඔක්කොම එකට කතා කරන්න පුළුවන් සෙන්සුරාදාට. අලුතෙන් පාඩම් එවන්නේ නැහැ. මේක ඉතුරු ටික කතා කරලා මේ පාඩම් අපිට කන්ටිනියු කරන්න පුළුවන්. ඒතකොට සෙන්සුරාදා right? අපි එතකොට අද මෙතනින් පාඩම නතර කරනවා. Saturday සාමාන්‍ය පරිදි අපේ ක්ලාස් එක තියෙනවා. අපි මේ නතර කරපු තැනින් payment and settlement system in Sri Lanka අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් අද ක්ලාස් එක අපි නතර කරනවා. right? Saturday ක්ලාස් එක සාමාන්‍ය පරිදි තියෙනවා. right? Thank you. right. Thank you. Okay. Right. Thank you.